හරි අපි පටන් ගමු මේ පේපරේ සාකච්ඡාව 2011 කරන්න තියෙන්නේ. එතකොට මම හිතන්නේ අද අපි 10 වෙනි දවසනේ. 2020න් පටන් ගත්ත එක 2011ට ආවන 2011න් ඔය A කොටසයි B කොටසයි කියන ආකෘතියට ආපු පේපර් ඔක්කොම ඉවරයි. 2011න් පස්සේ තියෙන 2010 9 8 ඒවා පේපරේ වෙනම ආකෘතියකට තියෙන B කොටස් කියලා එහෙම දෙකක් නැහැ. හරි එතකොට මේ 2011 පේපරෙත් මග අරනු ගණන් තියෙන්න පුළුවන්. විශේෂයෙන් ඒ කොටස ඔක්කොම ටික අපි හදනවා වෙනදත් හැදුවනේ. ලකුණු ටික දාගමු වෙනදා වගේම B කොටසෙත් අතපසුණු ගණන් කලින් රිවිෂන් එකේ හදමු නැති ගණන් තියෙනවා නම් අනිවාර්යෙන් මම දැන් පන්තියේ හදනවා. හරි. පාස් පේපර් පොත් තියෙනවා ඔයගොල්ලෝ ළඟට ගන්න. නැත්නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ ස්ක්‍රීන් එකේ මම ගණන් දානවා. අපි පටන් ගමු 2011 පේපරේ පළවෙනි ගාන. අවකාශයේ වූ ඕලක්ෂයක සිට p අංශුවක් 2u ප්‍රවේගයෙන් සිරස් විහලට ප්‍රක්ෂේපණය කරන ලැබේ. සිරස් විහලට එම මොහොතේදීම එම ඕලක්ෂයේම සිට q අංශුවක් u ප්‍රවේගයෙන් සිරස්ව පහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. අංශු දෙකම ගුරුත්වය යටතේ චලනය වේ. p සහ q අංශු වල චලිතය සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාර එකම රූප සටහනක ඇඳ p අංශුව එහි උපරිම උසට ළඟා වන විට q අංශුවෙහි ප්‍රවේගය 3u බව පෙන්වන්න. දැන් සාමාන්‍යයෙන් ප්‍රවේග කාල ප්‍රස්ථාර වලින් ඒ කොටස ගානක් එන්නේ නැහැ පහුගිය අවුරුදු කිහිපේ. ඒනට මේ ඔය 11 වෙනි ගානේ ප්‍රවේග කාල ප්‍රස්ථාර ගාන දාන්න නැතුව ක්ෂමතාවය එහෙම නැත්නම් ප්‍රක්ෂිප්ත ඒ වගේ ගානක් දැම්මොත් ඒ කොටසට ප්‍රවේග කාල ප්‍රස්ථාර ගානක් එන්න පුළුවන්. ඔය වගේ ගානක් එන්නේ. ඒක මහ ලොකු අමාරුවක් නැහැ. අවකාශයේ ඕලක්ෂයක සිට p අංශුවක් 2u ප්‍රවේගයෙන් සිරස් විහල ප්‍රක්ෂේපණය කරනු ලැබේ. ඕලක්ෂයක ඉඳන් p අංශුවක් ප්‍රක්ෂේපණය කරනවා. සිරස් විහලට ප්‍රවේගය 2u. දැන් මේක ගුරුත්වයට තියෙන උඩ යන්නේ. ගුරුත්වජ මන්දනෙන් උඩ ආවේ. එම මොහොතේදීම ඕලක්ෂයේ සිටම ඕලක්ෂයේ දම තව q අංශුවක් u ප්‍රවේගයෙන් සිරස්ව පහළට යවනවා. ඒ වෙලාවෙම තවත් අංශුවක් q කියලා u ප්‍රවේගයෙන් පහළට යවනවා. ඒක යන්නේ ගුරුත්වජ ත්වරණයෙන්. මේක උඩ යන්නේ ගුරුත්වජ මන්දනයෙන්. වස්තුවක් චලිත වෙන පැත්තට විරුද්ධ පැත්තට නම් ත්වරණය ක්‍රියා කරන්නේ. ඒක චලිත වෙන්නේ මන්දනයෙන්. නේ? චලිත වන දිශාවටම නම් ත්වරණයක් ක්‍රියා කරන්නේ. ඒක චලිත වෙන්නේ ත්වරණයෙන්. දැන් මේක උඩ ආවි. මේක පහළ ආවි. නේ? දෙන දෙපැත්තට යන්නේ. අපි ප්‍රස්ථාරයක් අදිනකොට ප්‍රවේගය කියන්නේ දෛශික රාශියක්. ප්‍රවේග දෛශික රාශියක් නම් ප්‍රවේගයේ දිශාවක් තියෙනවා. අපි හිතමු ප්‍රවේගයේ ධන පැත්ත සිරස් විහලට වන දිශාව කියලා. ප්‍රවේගයේ ධන පැත්ත. ප්‍රවේග දෛශික රාශියක් දිශාවක් තියෙන්න ඕන. මං හිතන්නම් ප්‍රවේග ධන දිශාව සිරස් විහලට වෙන දිශාව කියලා. එහෙනම් ප්‍රවේග ඍණ දිශාව වශයෙන් සලකන්නේ සිරස්ව පහළට වෙන දිශාව. හරිද? දැන් ප්‍රවේග දෛශික රාශියක් විශාලත්වයක් වගේම දිශාවකුත් තියෙන්න ඕන. ඔන්න. ධන පැත්තත් ඍණ පැත්තත් කියන දෙකම අවශ්‍ය වෙනවා. ආරම්භයේ p ගේ ප්‍රවේග 2u. p උඩ යන්නේ. උඩ යනකොට යන්නේ ගුරුත්වජ මන්දණයෙන්. කාලයත් එක්ක ප්‍රවේගය එන්නේ අඩු වෙනවා. ආරම්භක ප්‍රවේග 2u ගුරුත්වජ මන්දණයෙන් උඩ යන්නේ. ප්‍රවේගය එන්නේ අඩු වෙනවා. ගානේ කියන්නේ p අංශු උපරිම තැනට යනකොට. මේක උපරිම තැනට ගියාට පස්සේ නවතිනේනේ. නවතිනවා කියන්නේ ප්‍රවේග බිඳුවයිනේ. අන්න ඒ වෙලාවේ මෙයාගේ ප්‍රවේගය මොකක්ද කියලා අහන්නේ. මෙයා ඉතින් පහළට යන්නේ. මෙයාගේ ප්‍රවේගය මොකක්ද කියලා අහන්නේ. අදහනක් ගන්නට අත්‍යවශ්‍ය නැහැ. ප්‍රස්ථාරය විතරක් ඇඳලා ගාන හදන්න පුළුවන්. ප්‍රස්ථාරික පාරක් ගන්න බැරි නම් හිතාගෙන අමාරු නම් එහෙම සටහනක් ගන්නට උදව් වෙයි ඉතින්. ගුරුත්වජ මන්දණයෙන් උඩ ගියා. ඇල්ෆාගේ tan එකේ tan alpha g අරක පටන් ගත්ත වෙලාවෙම තමයි q තුත් පටන් ගන්නෙ. q සිරස්ව පහළ යන්නේ ගුරුත්වජ ත්වරණයෙන්.
අරයාගේ අනුක්‍රමණයම මෙයටත් තියෙන්න ඕන. ආරම්භක ප්‍රවේගය u ආරම්භක ප්‍රවේගය යන්නේ පහළ. ප්‍රවේගය ඍණ පැත්තට යන්නේ. ඍණ ප්‍රවේග පවතින්නේ. මේ හරිය. අර අනුක්‍රමණයම ඔහොම. මේ වෙලාවේ q ගේ ප්‍රවේගය. මේ වෙලාව හරි මෙන්න ප්‍රවේගය. ඉතින් මෙන්න මේ ප්‍රවේගය අගය හොයන්න තියෙන්නේ. මෙතන අගය. ඉතින් මේක ඔක්කොම දත්ත ටික මාක් කරගන්නකොද මේ අනිවාර්යෙන් මාක් කරන්න ඕනේ මේ අනුක්‍රමන. නැත්නම් ලකුණු කැපේ. අනිත් එක තමයි එකම සටහනක ප්‍රස්ථාර දෙකක් ඇන්දට පස්සේ. ප්‍රස්ථාරය කියන්නේ මේ අක්ෂ නෙමෙයි. ප්‍රස්ථාරය කියන්නේ මේ රේඛාවලට. මේ ප්‍රස්ථාරය ඇන්දි කාටද? මේක ඇන්දි P ට. මේක ඇන්දි Q ට. එකම සටහනක වස්තු දෙකකට ප්‍රවේගකාල ප්‍රස්ථාර ඇන්දට පස්සේ අනිවාර්යෙන් මොන මොන ප්‍රස්ථාර වලටද ඇන්දි කියන එක අනිවාර්යෙන් ඔයගේ ලියලා තියන්න ඕන. උඩ ප්‍රස්ථාරය ඇන්දි P ට, පහළ ප්‍රස්ථාරය ඇන්දි Q ට. P අංශුව උපරිම තැනට ළඟා වෙනකොට Q ගේ ප්‍රවේගය මේ තියෙන්නේ. Q ගේ ප්‍රවේගය. මෙන්න මේ ප්‍රවේගය හොයන්න ඕන. මේ ප්‍රවේගය හොයන්න ඕන. ඒක හොයන්න ඕන බලමුකෝ. ප්‍රස්ථාරය හරි. දැන් අපිට බැරිද මේ එන්න මේ කාලය හොයාගන්න ක්‍රමයක් නැද්ද? කාලය මම t කියලා දාන්නම්. කාලයක් නම් t නේ කොහොමද ඉතින්? ඔය කාලය හොයාගන්න ක්‍රමයක් නැද්ද? නැත්නම් එහෙම තිය අවශ්‍යත් නැහැ කාලයක් වැඩකුත් නැහැ. ගානේ අහන දත්ත වලට අනුවන. ඒක වැඩකුත් නැහැ. මේ හරි පොඩි දෙයක් තියෙන්නේ. මේකේ නම් කරගන්නම් මේක A B C D කියලා. ප්‍රවේගය කියන්නේ මෙන්න මේ උස හොයාගත්තන වැඩේ හරිනේ. මේ ABCD රූප ගැන මොකෝ කියන්න පුළුවන්. මේ ABCD සමාන්තර ආශ්‍රයක්. මේ රේඛා දෙක සමාන්තරයි. මේ රේඛා දෙකත් සිරසේ දෙකත් සමාන්තරයි. සම්මුඛ පාද සමාන්තර නම් මේක සමාන්තර ආශ්‍රයක්. මේ සමාන්තර ආශ්‍රය මේ උස මොකද්ද? මේ AD උස. මේක 2u මේක u සම්පූර්ණ උස 3u නේ. ඉතින් මේ උස 3u වෙනකොට මේකත් 3u වෙන්න බෑ. අනුත්තරේ. මේක 3u වෙන්න ඕන. මේක 3u කියන්නේ මෙතන ප්‍රවේගයගේ 3u කියන එක. p අංශු උපරිම උසට ළඟා වෙනකොට q අංශුවේ ප්‍රවේගය 3u. ඕක එකපාර කියන්න එපා. අපි කියන්න පුළුවන් ඉස්සෙල්ලා ABCD සමාන්තර ආශ්‍රයකි. ABCD සමාන්තර ආශ්‍රයකි. AD සමානයි BC සමානයි 3u වේ. 3u වේ. එම නිසා එකපාරටම උත්තරේ කියන්න පුළුවන්. මොකද්ද? එම නිසා P අංශුව උපරිම උසට ළඟා වන විට Q හි ප්‍රවේගය සමානයි 3u. හැබැයි අමතක කරන්න එපා ප්‍රවේගයේ අහනකොට දිශාවත් අනිවාර්යෙන් සඳහන් කරන්න. දැන් Q කොහාට යන ගමන් ඉන්නේ? පහළට යන ගමන් නේ. ඒකත් අනිවාර්යෙන් ලියන්න නැත්නම් අපරාධ ලකුණක් කැපෙයි. මේකේ බලමු අපි ස්කීම් එකේ ඊතලයක් හරි දාලා තියන්න නැත්නම් වරහණක් ඇතුලේ සිරස්ව පහළට කියලා හරි ලියලා තියන්න. සිරස්ව පහළට. ඔන්න. ප්‍රස්ථාර දෙක ලකුණු 5 දීලා තියෙනවා. මේක දාගන්නකො. ප්‍රස්ථාර දෙක ලකුණු 5 දිනනවා. සමාන්තර ආශ්‍රයයක් කියප එකට ලකුණු 5ක්. BC 3u කියප එකට ලකුණු 5ක් දාගන්න. ඊට පස්සේ මේ දිශාවත් එක්ක උත්තරේ කියප එකට ලකුණු 5ක්.
ස්කීම් එක මම පන්තියෙන් පස්සේ දානවා ඒකේ වෙනස් ක්‍රමත් ඇති. උනට මේක තමයි ගානට ලේසිම ක්‍රමය. හරි පොඩක් අර හිතන දේ ගානට කියන්න පුරුදු නැත්නම් හිතේ උත්තර තිබුණ වැඩක් නැහැනේ. සමාන්තර ආශ්‍රයක් කියන එක පවා මේ එක වාක්‍යයකින් කියන්න. ගාන යහන්නේ වේගයේද ප්‍රවේගයේද? ප්‍රවේගය. 3u බව පෙන්වන්න. හරිද? දිශාවත් කියන්න පුරුදු වෙන්න අනිවාර්යයෙන්. ඔයගොල්ලෝ දන්නවනේ සාපේක්ෂව සාමාන්‍යයෙන් මේ දැන් පේපර් දැන් අපි 2020 ඉඳන් කරගෙන යනකොට දැන් යන්නේ පස්සට යන්න ලේසි. මොකද අර එක වගේමනේ ඔක්කොම ටික. ඔගේ රූප සටහනේ මේ ඔය y අකුරු x අකුරු රේඛා සමහර ඒවා මේ පෑංගිරි වගේක් තියෙන්නේ. සුමට අචල කප්පියක් මතින් යන සැහැල්ලු අවිතන්නේ තන්තුවක්. එක් කෙලවරක් ස්කන්ධය 2m අංශුවක් දරා සිටි. තන්තුව ස්කන්ධය සිම්පල් m අංශුවක් දරා සිටින සැහැල්ලු කප්පියක් යටින් යයි. තන්තුවේ අනෙක් කෙලවර රූප සටහනේ පෙන්වා ඇති පරිදි සිවිලිමකට සවි කර ඇත. පද්ධතිය ගුරුත්වය යටතේ නිදහසේ චලනය වේ. තන්තුවේ ආතතිය 2/3 mg බව පෙන්වන්න. කප්පි පද්ධති. විභාගයට අනිවාර්යෙන් කප්පි පද්ධති ගානක් එනවා ඒ කොටසේ. සටහන මම බෝඩ් එකේ අදින්න රූප එන්න ඕන. ඔක අර සමහර ඉරි වැඩි. ඔන්න ඔහොම රූප එන්න ඕන මේ අර මේ මැදින් ඉරි වැඩි හරි ඒ පෑංගිරි වගේක්. තන්තුවේ ආතතිය මොකක්ද කියලා අහන්නේ. හරි ලේසි ගානක්. කප්පි පද්ධති හදපු ගණන් එක බලද්දි මේක හරි ලේසි ගානක්. අර xy විස්ථාපන මාන දිල දැනගන්නේ කොහොමද ඒක පාරට? මොකක් හරි අර සචල කප්පියක් යටින් තන්තුවක් යනවනම් සචල කප්පියක් කියන ගමන් කරන කප්පියක්. සචල කප්පියක් යටින් තන්තුවක් යනවනම් xy විස්ථාපන මනින්න වෙනවා. මොකද මේයි පහළ ගියොත් මේයි පහළ යන තොරණේ නෙමෙයි මෙයා උඩ යන්නේ. සචල කප්පිය මේ ගමන් කරනවනේ උඩ පහළ යන්න පුළුවන් නේ. යටින් තන්තුව එතිලා තියෙනවා. අචල මට්ටමක් තෝරගන්න ඕන. පද්ධතිය චලිත වුණත් වෙනස් නොවන මට්ටමක්. අර කඩීරක් ගහගත්තේ. අචල මට්ටම. ඔය අචල මට්ටමේ ඉඳන් චලිත වන වස්තු වලට විස්ථාපන මනින්න. මේ අචල මට්ටමේ ඉඳන් අචල කප්පියේ කේන්ද්‍ර මට්ටම. අචල මට්ටමේ ඉඳන් චලිත වන වස්තු කප්පිය. මේ දුරත් කප්පියට තියෙන දුර. අංශුවට තියෙන දුර. අපි දන්නවා විස්ථාපනය මයින්කොට අනිවාර්යෙන් අචල ලක්ෂයක සිට ඉන් ඉවතට මනින්නේ. ඊ හිස දාන්නේ පහළට. මේක x මේක y කියලා ගත්තොත් මේකත් y ම තමයි. මේ ආතතිය t කියලා ගත්තොත් කප්පිය සුමටයි මෙතන t සුමට කප්පියක් මෙතන t. හරිනේ? විස්ථාපන x කියලා ගත්තොත් විස්ථාපනයේ දෙපාරක් කාලයේ විශ්ින් අවකලනය කරාම ත්වරණය ලැබෙන x ඩබල් ඩොට්. විස්ථාපනයේ y නම් y කියන එක දෙපාරක් අවකලනය කරොත් කාලයේ විශ්ින් y ඩබල් ඩොට්. ඒකත් හරි. මෙයාගේ ත්වරණ x ඩබල් ඩොට් මෙයාගේ ත්වරණ y ඩබල් ඩොට්. තන්තුවේ මුළු දිගට සමීකරණයක් ලියන්න ඕන. මෙතන ඉඳන් මෙතෙන්ට x දුරක් තියෙනවා. කප්පි වටේ තුණු දිගවල් නියත දිගවල්. මෙතනත් ඒ වගේම නියත දිගක් තියෙනවා. මෙතනත් නියත දිගක් තියෙනවා. මේවා කාලයත් එක්ක වෙනස් වෙන දිගවල්. x ධන 2y ධන නියත දිග සමානයි තන්තුවේ දිග. එතන තන්තුවේ මුළු දිග. මේ සමීකරණේ කාලයේ විශ්ින් අවකලනය කරන්න ඕන. අවකලනය කරලා ත්වරණ ගන්න ඕන. විස්ථාපන ත්වරණ බවට පත් කරන්න නම් දෙපාරක් අවකලනය කරන්න වෙනවා. දෙවරක් t විශ්ින් අවකලනය. x අවකලනය කර x ඩබල් ඩොට් ධන දෙවරක් y ඩබල් ඩොට් නියතයක අවකලනය බිඳුවයි. තන්තුවේ මුළු දිගත් නියතයක්. මුළු දිග වෙනස් වෙන්නේ නැහනේ. සම්බන්ධයක් වෙන ඔහොම x ඩබල් ඩොට් ධන දෙවරක් y ඩබල් ඩොට් සමානයි බිඳුවයි. දැන්
කප්පි පද්ධති පහළම නිව්ටන් නියම සමීකරණය එකම එක සමීකරණය F සමාන ma චලිත වෙනවා නම් ත්වරණ තියෙනවා නම් ස්කන්ධයක් තියෙනවා නම් F සමාන ma දාමු සිම්පල් m ට දැන් උතන මේ ගානේ නිකම්ම ගාන හදලා දාන එක තේරුම් ගන්න යන පොඩ ප්‍රශ්නේ බලන්නකෝ. අර මේ සචල කප්පිය සැහැල්ලුයි නේද? හැබැයි සැහැල්ලු කප්පියෙන් බරක් කෙල්ලලා තියෙනවනේ. දෙවෙනි පේළිය බල. තන්තුව ස්කන්ධ M අංශුවක් දරා සිටින සැහැල්ලු කප්පියක් හැටින් යයි. ස්කන්ධ සිම්පල් M අංශුවක් දරා සිටින සැහැල්ලු කප්පියක් හැටින් යයි. ඔය වගේ දේවල් පොඩ්ඩක් හුරු නැත්තම් දැන් හරි අල්ල ගන්න හරි පොඩි දෙයක් ඔය. දැන් සමහර කප්පි තියෙන්න පුළුවන් කප්පියට සිම්පල් M ස්කන්ධයක් තියෙනවා. එහෙම වුණොත් අපි මාක් කරන කප්පිය බර mg කියලා. තව සමහර අවස්ථාවල සැහැල්ලු කප්පි තියෙනවා. හැබැයි කප්පියෙන් බරක් කෙල්ලලා තියෙනවා. මේ බරක් mg කියලා. දැන් මේ ගානේ වෙලා තියෙන්නේ මේ වගේ වැඩ. මේ අවස්ථා දෙකම ඇත්තටම සමානයි. ඇයි එහෙම කියන්නේ? මේ කප්පිය සලකනකොට කප්පිය මත බරක් තියෙන පහළ mg. මෙතනත් කප්පිය සලකනකොට අපි මේ වගේ තැන්වල හිතන්නේ මේ කප්පිය අර එල්ලපු මොකක් හරි තන්තුවක් ඇතිනේ. ඒකයි කප්පිය දෙකම තනි වස්තුවක් කියලා හිතන්නේ. මේ ඔක්කොම එකක් නම්, ඒ කියන්නේ තනි වස්තුවක් නම් වෙලා තියෙන්නේ මේ තනි වස්තුවේ පහළට බරක් තියෙන එක mg කියලා. හරි? ඒක නිසා මේ සැහැල්ලු කප්පියකින් බරක් කෙල්ලුවත් එකයි. බර mg වන කප්පියක් වුණත් එකයි. දෙකම එකයි. ඒක නිසා අර වෙන වෙනම හිතන්න යන්න එපා බර ස්කන්ධ සිම්පල් m එක වෙනම ගන්නවද? නෑ. කප්පියයි එල්ලපු බරයි ඒ දෙකම තනි වස්තුවක් විදිහට සලකන්නේ. මගේ සටහනේ නිවැරදිම වෙනවා නම් ඔය ගාන කියපු විදිහට මෙතන පොඩි අංශුවක් දීලා තියෙනවනේ. නමුත් වෙනසක් වෙන්නේ නැහැ. අර කලින් අදපු රූපෙත් වැරද්දක් නැහැ. මේ පොඩි තන්තු කොටසත් අපි හිතන්නේ කප්පියම කොටසක් කියලා. මේ ඔක්කොම තනි වස්තුවක් විදිහට හිතන්නේ. ඒතකොට ඔක අමුතුවෙන් ලියන්න ඕනත් නැහැ. නිකම්ම සිම්පල් m ට නැත්නම් සිම්පල් m සහ කප්පිය යන දෙකටම හරි පහළ පැත්තට f සමාන m. තොරණ මාක් කර පැත්තටම දානම් f සමාන m කියලා. සිම්පල් m සචල කප්පියට පහළට f සමානයි ma. බර පහළට mg ආතති බල දෙකක් තියෙන උඩට ඍණ 2t ස්කන්ධ සිම්පල් m ත්වරණය y ඩබල් ඩොට් පළවෙනි සමීකරණය මේ අයිට 2m ට සිරස්ව පහළට f සමාන ma 2m ට සිරස්ව පහළට f සමානයි ma බර පහළට 2mg ආතතිය උඩට t ස්කන්ධ 2m ත්වරණය x ඩබල් ඩොට්. හරිනේ. දැන් මෙන්න මේකෙන් මොකක් හරි වැඩක් ගන්න එපයිනේ. තන්තු යා තියෙන ප්‍රශ්නේ මේ x ඩබල් ඩොට් y ඩබල් ඩොට් ඉවත් කරන්න ඕන ගානේ. ක්‍රමේ මෙන්න මේක හදාගමු මේ සමීකරණ දෙක එකතු කරලා දකුණු පැත්තෙන්. මේකේ තියෙන x ඩබල් ඩොට් විතරයිනේ තියෙන්නේ. අපේ තියෙන්නේ 2 mx ඩබල් ඩොට්. x ඩබල් ඩොට් බවට පත් කරන්න නම් දෙවන සමීකරණේ 2m ගෙන් බෙදන්න ඕන. මේක 2m ගෙන් බෙදුවොත් x ඩබල් ඩොට් වෙනවනේ. මෙතන අපිට ඕන 2y ඩබල් ඩොට්. m ගෙන් බෙදෙන්නත් ඕන දෙකෙන් ಗುಣ වෙන්නත් ඕන. පළවෙනි සමීකරණේ m ගෙන් බෙදලා දෙකෙන් ಗುಣ කරනවා. හරිනේ? ඒතර වම් පැති වල මොනවද එන්නේ? දෙවන සමීකරණේ 2m ගෙන් බෙදුවොත් g විතරක් ඉතුරුයිනේ. 2m කැපිලා ගිහලා g විතරක් ඉතුරු. ඍණ t බෙදීම 2m. ධන පළවෙනි සමීකරණේ සිම්පල් m ගෙන් බෙදුවොත් මෙතන g විතරක් ඉතුරු වෙයි. හැබැයි දෙකෙන් ಗುಣ කරාම 2g. ඍණ 2t m ගෙන් බෙදුව ඍණ 2t බෙදීම m දෙකෙන් ಗುಣ කරාම ඍණ 4t බෙදීමෙන්. හරි. දකුණු පැත්තේ මොකද වෙන්නේ? දකුණු පැත්තේ මේක තමයි ඉතින් අනිවාර්යෙන් හැදෙන්නේ. ඒකනේ හරම ලිව්වේ අපි. x ඩබල් ඩොට් ධන දෙවරක් y ඩබල් ඩොට්. හරි. මේක බිඳුවයි කියලා කියනවා මෙතනින්. දැන් t පද ටික දාන දකුණු පැත්තට g පද ටික වම් පැත්ත ඉතුරු කරගන්න.
g ධන 2යි g 3යි g මේ දෙක මෙහා පැත්තට පැන්නොත් t බෙදීම 2යි m ධන 4යි t බෙදීම m 2යි m පොදු හරය ගන්න පුළුවන්. එතකොට මේක දෙකෙන් ගුණ වෙනවා 8යි t ධන t 9යි t. හරිද? මේ 3යි 9යි කපන්න පුළුවන්. මෙතන 3ක් කියනවා. t තනි කරන්න 2m හරහාට ගුණ කරා 2mg 3ෙන් බෙදුවා 2mg බෙදීම 3යි. අවසාන උත්තරෙ මෙහෙන් ලියන්න t සමානයි 2mg බෙදීම 3. ඔන්න උත්තරේ. t සමාන 2mg බෙදීම 3යි. අර අපි ඒ කොටසේ ගණන් ටියුට් එකක් හැදුවේ. ගණන් 100ක්. ඒකේ එහෙම කපි පද්ධති ගණන් ඉතුරුලා තියෙනම් වහා මේව හදාගන්න. පන්තියේ හැදුවේ ඒ ටික අපිනේ. මම පන්තියේ හැදුවේ නැත්තේ දෛශිකයි, ක්ෂමතාවයයි, සම්භාවිතාවයි සංඛ්‍යානය විතරයි. ලකුණු සටහන් ලකුණු 5යි. සටහනේ ලකුණු දෙන්නේ මේ නිකම්ම සටහන අදින එකට නෙමෙයි. විස්ථාපන මාර්ක් කරලා තොරණ මාර්ක් කරන එකට. තොරණයි බලයි විස්ථාපනය මාර්ක් කරන එකට ලකුණු 5ක් දෙනවා. රූපේ. ඒක පැහැදිලිව මාර්ක් කරන්න පුරුදු වෙන්න. ඊට පස්සේ අර තන්තුවේ සම්පූර්ණ දිගට සමීකරණයක් ලිව්වේ. ඒකට ලකුණු 5යි. f සමාන m දාලා සමීකරණ දෙකක් ගත්තනේ. 5යි 5යි විසඳීමත් එක්ක උත්තරේට ලකුණු 5ක්. හරි? විසඳන කොටසත් එක්ක උත්තරේට. ඊළඟ ගාන බලමු. තුන්වෙනි ගාන ක්ෂමතාවය. පාපැදිකරුවෙකුගේ සහ ඔහුගේ පාපැදියෙහි මුළු ස්කන්ධ කැපිටල් M කිලෝග්‍රෑම් වේ. ඔහු තිරසට ඇල්ෆා කෝණයකින් ආනත ඍජු මාර්ගයක ඉහළට චලිතයට වූ R නිව්ටන් ප්‍රතිරෝධයකට එරෙහිව VMS ඍණයක නියත වේගයෙන් පැද යන විට h watt නියත ශීඝ්‍රතාවයකින් කාර්ය කරයි. h සමානයි R ධන mg sin alpha වරක් b බව පෙන්වන්න. දැන් සාමාන්‍යයෙන් ද වාහනයක් වගේ නම් ඉතින් ජවයක් තියෙන එන්ජිමට. පාපැදියක් වගේ තියෙනකොට ඉතින් ඔයගොල්ලෝ කියයි එන්ජිමක් නැහැ නේද? නෑ එන්ජිම නෑ. පාපැදියේ ජවයේ සපයන්නේ පාපැදිය පදින මිනිස්සයා. පදින මිනිහා තමයි එන්ජිමක් වගේ වෙන්නේ. පාපැදිකරුවෙකුගේ සහ ඔහුගේ පාපැදියේ මුළු ස්කන්ධ කැපිටල් M කිලෝග්‍රෑම්. ඔහු තිරසට ඇල්ෆා කෝණයකින් ආනත ඍජු මාර්ගයක ඉහළට චලිතයට R නිව්ටන් ප්‍රතිරෝධයකට එරෙහිව VMS ඍණයක නියත වේගයෙන් පැද යන විට h watt නියත ශීඝ්‍රතාවයකින් කාර්ය කරයි. බලමු. තිරසට ඇල්ෆා කෝණයෙන් ආනත මාර්ගයක් තියෙන්නේ. මේ පාපැදිය දැදින්න ඕනේ මොකක් හරි ඇදලා දාන්න. හරි මිනිස්සු වදින්න යනවා වැඩක් නැහැ. මොකද රුපියල් රූපවල ලකුණු දෙන්නේ නැහැ කොහොමද? පාපැදිකරුත් එක්කම බයිසිකල් ස්කන්ධේ mg බර mg යන්නේ උඩට නම් ඉතින් ප්‍රතිරෝධ පිටුපසටනේ r හරි. ඊට පස්සේ තාමනෝ තියෙන්නේ ප්‍රකර්ෂණ බලයක් තියෙන්න ඕන. ඒකනේ මේක ඉස්සරහට යන්නේ. ජවයක් තියෙන h කියලා වොට් වලින්. කොහොමත් අපි සාමාන්‍ය ජවයට දාන සංකේතෙත් h අකුරනේ. ඔය මෙතන ජවයට දෙන්නේ hම තමයි. ඒක පරිවර්තනයක් අවශ්‍ය නැහැ. h වොට් වලින් තියෙන්නේ. නියත ප්‍රවේගයෙන් යන්නේ. නියත වේගයෙන්. VMS ඍණයක. නියත වේගයෙන් යන්නේ. එහෙනම් ත්වරණයේ බිඳුවක් වෙනද අදහස් වෙන්නේ. ත්වරණයේ බිඳුවයි. නියත වේගයෙන් කොච්චරක්ද? VMS ඍණයක. නියත. ත්වරණයේ බිඳුවයි. ඒකත් වැදගත්. ඔය ක්ෂමතාව පාඩමේ පියවර දෙකයිනේ වුණු ගානක. මොකද්ද? f සමානයි මේ සමීකරණය දැමීමයි අනිත් එක h සමානයි pv සමීකරණය දැමීමයි.
ඉස්සෙල්ලම හිතන්නකො මේකට මේ h සමානයි pv දාන්න දත්ත ප්‍රමාණවත්ද? h කියන්නේ ජවය දීලා තියෙන්නේ. ප්‍රකර්ෂණ බලය දන්නේ නැහැ. v ප්‍රවේගය දීලා තියෙන්නේ. නියත ප්‍රවේගයෙන් යන්නේ. ඉස්සෙල්ලම පුළුවන් නේද ප්‍රකර්ෂණ බලයට උත්තරයක් ගන්න? h සමානයි pv දාලා. h සමානයි pv අනුව. h කියන්නේ h ම තමයි. ප්‍රකර්ෂණ බලය p කියලා ගත්තේ v කියන්නේ v මයි. හරිනේ? සංකේත දෙක එහෙම තියෙනවා. p තනි කරන්නකො ඒකනේ දන්නේ නැති එක. p කියන්නේ h බෙදීම v. ඒක හරි. ඊට පස්සේ පාර දිගේ උඩට දාමු f සමාන m. තිරසට ඇල්ෆා කෝණයෙන් ආනතව මාර්ගයේ දිග ඉහළට f සමාන m. බල ප්‍රකර්ෂණ බලයේ තියෙන යන පැත්තට ප්‍රතිරෝධ පිටුපසට ඍණ r බරෙන් සංරචක කොච්චරක්ද? මේක ඇල්ෆා නම් මෙතන 90යි. මේක 90 ඍණ ඇල්ෆානේ. mg sin ඇල්ෆා යන පැත්තට විරුද්ධව තියෙන ඍණයි. මේක නියත ප්‍රවේගයෙන් යන්නේ. තොරණේ බිඳුවයි. ස්කන්ධය වරක් බිඳුව. m වරක් බිඳුව. එහෙම ලියන වැඩකුත් නැහැ. එකම බිඳුව ලිව්වත් හරි. p ට ආදේශ කරමු h බෙදීම v. මෙතෙන්ට. h බෙදීම v. ඍණ r ඍණ mg sin alpha. දැන් උත්තරේ තියෙන විදිහට පද ටික හදමු. උත්තරේ තනි කරලා තියෙන්නේ මොකද්ද? උත්තරේ තනි කරලා තියෙන්නේ. උත්තරේ තනි කරලා තියෙන්නේ h අකුරනේ නේ. අපි මේ r2 mg sin alpha දකුණු පැත්තට දාමු. r ධන mg sin alpha v අකුර හරහාට ගුණ කරා h තනි වුණා h සමානයි v වරහන් r ධන mg sin alpha. මේ වගේම ගානක් තමයි ඔයගොල්ලන්ට එන්නේ. හැබැයි ඒකක පරිවර්තනය කරන්න වෙන විදියට ගාන එන්නේ. එතන හොඳට සැලකිලිමත් වෙන්න. මේක එහෙම අවුලක් නැහැ. හරි? ඕගොල්ලන්ගේ ගානේ අනිවාර්යෙන් ඒකක පරිවර්තනය කරන්න තියෙයි. ඒව කල්පනාවෙන් දාන්න ඕන. පැයට කිලෝමීටර දේවි ඒව තප්පරයට මීටර කරන්න ඕන. ජවය කිලෝවොට් වලින් දේවි ඒව වොට් කරන්න ඕන. දැන් මෙතන එහෙම කිසිම අවුලක් නැහැ. මේක හරි ලේසි ගානක්. එච්චරයි. ලකුණු මේකේ ලකුණු දෙන්න තැනක් ඇත්තටම නැහැනේ ඉතින්. රූප සරහනට ලකුණු පහක් දීලා තියෙනවා. රූප සරහනේ ලකුණු දීලා තියෙන මේ ප්‍රකර්ෂණ බල මාක් කිරීම වලට බරවල්, තිරසරානතිය, ප්‍රවේග ඔය මාක් කරන එකට ලකුණු පහක් දීලා තියෙන්නේ. ඊට පස්සේ h සමානයි pv දාන එක ලකුණු පහක් දීලා තියෙනවා මේකට. f සමානයි මේ දාන එකට ලකුණු 10ක් දීලා තියෙනවා. මේකට මේ පේලේ ලකුණු 10ක් දීලා තියෙනවා. ඊට පස්සේ අර පීට ආපු උත්තරේ ආදේශ කළ අවසාන උත්තරේ ගත්තට ලකුණු 5ක් තියෙනවා. මේක නම් ගොඩක් ලේසි. ඊළඟ ස්වභාවික දිග L ද ප්‍රත්‍යස්ථතා මාපාංකයේ ලැම්ඩාද වන තුනී සැහැල්ලු ප්‍රත්‍යස්ථ දුන්නක් සුමට තිරස් මේසයක් මත නිසලව ඇත. එහි එක කෙළවරක් මේසය මත වූ අචල ලක්ෂයකට සවි කර ඇත. එහි අනෙක් කෙළවරට ස්කන්ධයේ සිම්පලේ මූ අංශුවක් ඈඳා ඇත. මේසය දිගේ දුන්න ඇඳ මුදා හරිනු ලැබේ. ආවර්ත කාලය 2π වර්ගමූල ml බෙදීම ලැම්ඩා සහිත සරල අනුවර්තී චලිතයක අංශුව යෙදෙන බව පෙන්වන්න. දැන් සාමාන්‍ය සරල අනුවර්තී චලිත ගානක් කියන්නේ විභාගේ B කොටසටනේ. හැබැයි ඔයගොල්ලන්ට මතක ඇති ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2012 මතකද 2012 තිබ්බා වගේනේ. 2012 ගානේ සරල අනුවර්තී චලිත ගානක් අපිට ගිසතිත් අහුණානේ කොටස. නෑ ගිය අවුරුද්දේ තිබුණේ නෑනේ 2011 වෙන්න පුළුවන් සාමාන්‍යයෙන්. දැන් මේ පේපරේ ලකුණු 175ක් වෙන සරල අනුවර්තී චලිතෙට 2011. කොහොමද කියන්නේ සරල අනුවර්තී චලිතයක් කියලා මේ ගාන? කියලාම තියෙනවනේ තියෙන අවසානයේ සරල අනුවර්තී චලිතයක අංශු යෙදෙන බව පෙන්වනවා. ස්වභාවික දිගේ L ප්‍රත්‍යස්ත මාපාංක ලැම්ඩා තුනී සැහැල්ලු ප්‍රත්‍යස්ත දුන්නක්. දුන්නක් කියන්නේ ස්ප්‍රීන් එකක් වගේ.
තන්තුවක් වුණත් දුන්නක් වුණත් සරල අනුවර්තී චලිත තියරි එහෙම වළංගුයි. ඔයාලා බලන්න 2014 පේපරේ 2014 B කොටසේ සරල අනුවර්තී චලිත ගානේ දුන්නක් සම්බන්ධ භාවය. නිසා මේ 2014 ගාන ආයි හදන්න සාචා. මං හදලා ඇති පන්ති කාලේ. දෙපාරක් විතර හදලා ඇති. ඔයගොල්ලෝ ආයි බලන්න ඒවා හරි. නැත්නම් අමතක වෙයි. දුන්නක් තිබ්බත් බය වෙන්න දෙයක් නැහැ. සුමට තිරස් මේසයක් මත නිශ්චලව තියෙන දුන්න. ප්‍රත්‍යස්ත මාපාංක ලැම්ඩා. දිගේල්. ස්වභාවික දිගේල්. එක කෙලවරක් මේසය මත අචල ලක්ෂයකට හයි කරලා තියෙනවා. අනෙක් කෙලවර ස්කන්ධයේ මුණු අංශුවක් තියෙනවා. මේසයේ දිගේ දුන්න ඇද දුන්න සම්පීඩනය කර නෙමෙයි. දුන්න ඇදලා. ඒ කියන්නේ විතතියක් හටගනීවි. එහෙම අතෑරට පස්සේ ආවර්ත කාලය මොකක්ද කියලා අහන්නේ. ආවර්ත කාලය. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ආවර්ත කාලය කියන්නේ 2.5 බෙදීම ඔමෙගා කියන එක. නේ? ෆිසික්ස් වල දැනුමින් කියන්නත් පුළුවන් නේ. සරල අනුවර්තී චරිත දෙන වස්තුවක ආවර්ත කාලය කියන්නේ 2.5 බෙදීම ඔමෙගා. අනිත් එක තමයි තන්තුත් එක්ක ගණන් හදනකොට තන්තු බුරුල් වෙන්න පුළුවන් චලිතයේදී. තන්තු බුරුල් වෙන්න පුළුවන්. හැබැයි දුන්නක් එක්ක වැඩ කරනකොට දුනු බුරුල් වෙන්නේ නැහැ නේ කිසි වෙලාවක. එක්ක දුන්න ඇදෙනෝ නැත්තම් දුන්න තද වෙනෝ. කොහොම වුණත් දුන්න බුරුල් වෙන්නේ නැහැ. තන්තු තද කරන්න බෑනේ. තන්තු අදින්න විතරයිනේ පුළුවන්. නමුත් දුනු වල තියෙන දුනු තද කරන්නත් පුළුවන්, දුනු දෙපැත්තට අදින්නත් පුළුවන්. දුනු වල සම්පීඩනත් ඇති වෙනවා, දුනු වල විතතිත් ඇති වෙනවා. හරි. තිරස් මේසයක් උඩ දුන්නක් තිරදුණු තිරස්ව තියෙන දුන්න. ප්‍රත්‍යස්ත මාපාංක ලැම්ඩා. ස්වභාවික දිගේල්. ස්කන්ධ සිම්පල් එමුණු අංශුවක් සම්බන්ධ කරලා. දන්නන්කො මේ වගේ කියලා. දුන්නක් කියන එක ඉතින් ඔහොම සටහනක පෙන්වන්න අවශ්‍යත් නැහැ. ඔය වගේ අදින්න. ඔන්න ස්කන්ධ එමුණු අංශුවක්. බර mg නේ. දුන්න ඇදලා අතෑරියා. මේක අතෑරියට පස්සේ අනිවාර්යයෙන් මේක ඇදලා අතෑරියට පස්සේ දුන්න අර පැත්තට යන්නේ. හැබැයි මම විස්ථාපනය මේක ස්වභාවික දිග L නේ. අපි සාමාන්‍යයෙන් අර විතතියක් මාක් කරන්නේ අචල ලක්ෂයක සිටින් ඉවතටනේ නේ. සාමාන්‍යයෙන් අර ස්වභාවික දිග ඉවර වෙන තැන ඉඳන් විතතිය මාක් කරන්නේ ওই විදියට. එහෙම මාක් කරගන්න. විතතිය මාක් කර පැත්තටම තොරණ x ඩබල් ඩොට් නේ. ඔව්. ඒක හරි. සුමන තිරස් තලයක් මත යන්නේ. ඝර්ෂණ බල මොකුත් නැහැ. කොහොමද මේ කියන්නේ සුමන තිරස් මේසයක් මත පළවෙනි පෙළිය අවසාන. හරි. කරන්න පුළුවන් වැඩ. ප්‍රත්‍යස්ත මාපාංක ලැම්ඩම තමයි. කරන්න පුළුවන් වැඩ. මෙයාට දාන්න පුළුවන් f සමාන m. තොරණේ මාක් කර පැත්තටම. f සමාන m. කාටද? සිම්පල් m ට. මොනවද එන්නේ? දුන්නේ මේ පැත්තටනේ අදින්නේ මේක. ආතතියේ තියෙන්නේ මේ පැත්තට t. මෙහාටයි දුන්න අදින්නේ. ඒකනේ අංශුව මේ පැත්තට ගමන් කරන්නේ. අපි තරණ මාක් කරේ දකුණු පැත්තට තමයි. ඒක හරි. නමුත් අංශුව සත්‍ය වශයෙන් මේ පැත්තට යන්නේ දුන්න මෙහෙම ඇද්දට පස්සේ ඇදලා අතෑරියම මේ පැත්තටනේ යන්නේ අංශුව. දුන්නේ මේ පැත්තට ආති ක්‍රියා කරන්නේ. කොහොමත් කෙලවරකදී අතුලටනේ ආති බලයක් ක්‍රියා කරන්නේ. ඍණ t සමානයි ස්කන්ධ m ත්වරණ x ඩබල් ඩොට් පළවන සමීකරණය. t සමාන ලැම්ඩා x බෙදීම l අනුව දුනු වලට පව මේ වළංගුයි. තන්තු වලට වගේම. ලැම්ඩා කියන්නේ ලැම්ඩාමයි. x කියන්නේ විතතිය. x ම තමයි. ස්වභාවික දිග. l ම තමයි. අංක 2. x ඩබල් ඩොට් ගේ සමීකරණය ගත්තනම් ඔමෙගා මොකක්ද කියලා කියන්න පුළුවන්. ඍණ t තු ධන t තු ඉවත් කරන්න ක්‍රමයක්. 1 2 එකතු කරන්න පුළුවන්. 1 ධන 2. එතකොට ඍණ t ධන t කැපෙනවා. mx ඩබල් ඩොට් ධන ලැම්ඩා x බෙදීම l. දකුණු පැත්ත mx ඩබල් ඩොට් නේ. ඔව්. වැරදුනා. වම් පැත්ත බිඳුවයි. හරිනේ? කලින් ලිව්වේ මම දකුණු පැත්ත mx ඩබල් ඩොට් ධන ලැම්ඩා x බෙදීම l වම් පැත්ත බිඳුවයි. x ඩබල් ඩොට් ගේ සමීකරණය ගන්න නම් ඉතින් m ගෙන් බෙදෙන්න ඕනේ මුළු පේලියම. එතකොට බිඳුව සමාන වෙන්නේ x ඩබල් ඩොට් ධන ලැම්ඩා x බෙදීම ml. මේකත් ගේන්න මේ පැත්තට x ඩබල් ඩොට් සමානයි ඍණ ලැම්ඩා x බෙදීම ml. හරිනේ? අපි දන්නවා සාමාන්‍ය සරල අනුවර්තී චලිතයේ ලාක්ෂණික සමීකරණේ x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමෙගා වර්ග x කියන එකනේ.
x ගේ සංගුණකේ තමයි ඔමෙගා වර්ග වෙන්නේ නේ. ඒ වගේම x ඩබල් ඩොට් තනි වෙලා තියෙන්නත් ඕන. ඒ විදිහේ සමීකරණයක් ගත්තා. මෙහෙම ආවට පස්සේ අපිට කියන්න පුළුවන් එම නිසා ඔමෙගා සමානයි ලැම්ඩා බෙදීම ml වර්ගමූල වේ. අනිත් එක තමයි දුන්න කිසිම වෙලාවක බුරුල් වෙන්නේ නැහැ. මේ අංශුව පූර්ණ සරල අනුවර්තී චලිතයකේ දෙන්නේ. මතකයිද? කිසිම වෙලාවක චලිතයට බාධාවක් වෙන්නේ නැත්තම් මේක මෙහෙ ආවි, ආයි මෙහෙ ආවි, ආයි මෙහෙ ආවි, ආයි මෙහෙ ආවි. දිගටම සරල අනුවර්තී චලිතයක්. චලිතයට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. අපි කියන පූර්ණ සරල අනුවර්තී චලිතයක් කියලා. මේ පූර්ණ සරල අනුවර්තී චලිතයකේ ඒක කියන්න හේතුවක් තියෙනවා. මේ පූර්ණ සරල අනුවර්තී චලිතයකේ පූර්ණ සරල අනුවර්තී චලිතයක එතන වස්තුවක දෝරණ කාලාවර්තය කියන්නේ 2π බෙදීම ඔමෙගා. එම නිසා ආවර්ත කාලය සමානයි 2π බෙදීම ඔමෙගා. ඔමෙගාට අරක ආදේශ කරන්න. ඔමෙගා ලැම්ඩා බෙදීම ml වර්ගමූල හරේත් හරේ ලවයට ගියා. 2π ml බෙදීම ලැම්ඩාගේ මූලය. ඔන්න උත්තරේ. ලකුණු රූපෙට ලකුණු නෑ. t සමාන lambda x බෙදීම l කියප එකට ලකුණු 5යි. මේකට f සමාන m දාප එක ලකුණු 5යි. සූත්‍රය ගත්තේ මෙතන. මෙන්න මේක ලකුණු 5ක් දීලා තියෙනවා. සූත්‍රය අරන් පෙන්නුවට. ඊට පස්සේ ඔමෙගා ගේ අගේ හෙව්වට නෑ. පූර්ණ සරල අනුවර්තී චලිතය අර සරල අනුවර්තී චලිතයගේ දේ කියන එකට පූර්ණ සරල අනුවර්තී පූර්ණ වචන නම් නැතත් කමක් නැහැ. සරල අනුවර්තී චලිතයක දෙනවා කියන එකට මොකද සරල අනුවර්තී චලිතයක් වුණොත් නේ අර සමීකරණ වළංගු වෙන්නේ. හැබැයි ඇත්තටම පූර්ණ වචනේ තියෙන වඩා හොඳයි. පූර්ණ සරල අනුවර්තී චලිතයකේදී ලකුණු 5යි. ඉතින් හිතන්නකො සාමාන්‍ය අපි හිතන්නේ නැති යවනේ නේ. ඔය වාක්‍ය නැත ලකුණක් කැපෙනවා. උත්තරේට මේ ඔක්කොම ටිකට ලකුණු 5යි. ලකුණු 25ක්. හරි. අංක 5. ඍණ 2යි p ධන 5යි q 7යි p ඍණ q p ධන 3යි q යනු අචල ඕ මූලක්ෂයක් අනුබද්ධයෙන් පිළිවෙලින් AB හා C ලක්ෂ 3ක පිහිටුම් දෛශිකයයි ගනිමු. මේ P සහ Q යන සමාන්තර නොවන දෛශික දෙකක් වේ. AB හා C ලක්ෂ ඒකරේඛීය බව පෙන්වා. C ලක්ෂය මගින් AB බෙදෙන අනුපාතය සොයන්න. බලමුකෝ. පිහිටුම් දෛශිකයක් කියලා කිව්වට පස්සේ O ලක්ෂයකට සාපේක්ෂව කොහොමද කියන්නේ? කැපිටල් A ගේ පිහිටුම් දෛශිකය කියන්නේ OA. කැපිටල් B ගේ පිහිටුම් දෛශිකය කියන්නේ OB. දත්ත ටික ඉස්සෙල්ලා ලියා ගන්න. OA කියන්නේ ඍණ 2යි p ධන 5යි q. OB දෛශිකය OB කියන්නේ 7යි p ඍණ q. OC කියන්නේ p ධන 3යි q. කොහොමනේ තියෙන්නේ? ඉස්සෙල්ලම කියන්න ඕනේ ABC ඒකරේඛීය බව පෙන්වනවා. ඔක සාමාන්‍යයෙන් අර තියරි පන්ති කාලේ වුණාත් ඔය ගැන කොච්චර හදලා තියෙද කලින් නේ. ලේසිම ගාන. ඒකරේඛීය බව පෙන්වන්න තියෙන්නේ. දැන් මුලින් හිතන්න එපා ඒකරේඛීයයි කියලා. ඒකරේඛීය බව පෙන්වන්න තියෙන්නේ. ඔන්න OA OB OC. AB දෛශිකයත් BC දෛශිකයත් අතර සම්බන්ධයක් ගන්න එපා. ABC ඒකරේඛීය වෙනකොට AB දෛශිකයත් BC දෛශිකයත් සමාන්තර වෙනවා. ඒක පෙන්නුවනම් හරි. AB දෛශිකය කොහොමද ගන්නෙ? දෙවන අකුරේ පිහිටුම් දෛශිකයෙන් පළමු අකුරේ පිහිටුම් දෛශිකය අඩු කරා. දෙවන අකුරේ පිහිටුම් දෛශිකය OB 7යි p ඍණ q. එකෙන් අඩු වෙන්න ඕන පළවෙනි අකුර OA. කැපිටල් A ගේ පිහිටුම් දෛශිකය කියන්නේ මේක. ඍණ 2යි p ධන 5යි q. එක වගේ පද සුළු කරන්නකෝ.
7යි p ඍණ වරක් ඍණ ධන 9යි p ඍණ q ඍණ 5යි q ඍණ 6යි q. ඒ විදිහටම BC ටත් උත්තරයක්. දෙවෙනි අකුර C ගේ පිහිටුම් දෛශිකයෙන් පළවෙනි අකුර B ගේ පිහිටුම් දෛශිකය අඩු කරා OC ඍණ OB. OC කියන්නේ p ධන 3යි q. OB කියන්නේ 7යි p ඍණ q. එක වගේ පද සුළු කරගත්තොත් p ඍණ 7යි p ඍණ 6යි p 3යි q ඍණ වරක් ඍණ ධන 3යි q ධන q 4යි q. මේ දෙන්නගේ සම්බන්ධයක් කොහොම හරි අල්ල ගන්න ඕන. මෙතනින් 3ක් ගන්නවා මං එළියට. 3ක් එළියට ගත්තොත් 3යි p ඍණ 2යි q වෙනවා. මෙතන වරහන ඇතුලේ මෙතනත් මට අරකම හදන්න ඕන. ඍණ 2ක් ගන්නවා එළියට. ඍණ 2ක් එළියට ගත්තොත් 3යි p ඍණ 2යි q වෙනවා. දැන් හොඳට බලන්න මේකයි මෙන්න මේකයි අතර සම්බන්ධයක් තියෙද කියලා. අනිවාර්ය සම්බන්ධයක් තියෙන්න ඕන. අරකේ වරහන තුලේ තියෙන්නේ 3යි p ඍණ 2යි q. මේකෙත් තියෙන්නේ ඒකමයි. මේ දෙන්න සෙට් කරන්න ඕන කොහොම හරි සම්බන්ධයක් ගොඩ ගන්න ඕන. BC දෛශිකයේ සමානයි ඍණ දෙවරක් 3යි p ඍණ 2යි q. මෙතනින් ඕගොල්ලෝ හිතන්නකෝ. මෙතනින් 3යි p ඍණ 2යි q කියන දෛශිකය නම් මොකටද සමාන වෙන්නේ? අර වරහන් ඉස්සරහා තියෙන තුනේ ඉලක්කම AB ගේ යටට බෙදුවොත් මේ විදියට දෙයක් ලියන්න පුළුවන් නේද? AB දෛශිකයේ බෙදීම 3 කියන්නේ 3යි p ඍණ 2යි q කියලා. හරි. මම මෙහෙම කරොත් හරිද? 1 සහ 2කින් මේකේ දෙවෙනි එකේ වම් පැත්ත තියෙන්නේ BC දෛශිකය. හරි. ඍණ දෙකක් තියෙනවා. වරහන වෙනුවට අර ආදේශ කරන්න පුළුවන් නේ. 3යි p ඍණ 2යි q කියන්නේ AB දෛශිකයේ බෙදීම 3. හරි. ඉතින් ඔහොම නියතයක් ඇසුරින් සමාන වුණොත් දෙපැත්ත. ඍණ 2 බෙදීම 3 කියන්නේ නියතයක්. හැබැයි ඍණ අයින් කරන්න ක්‍රමයකුත් තියෙනවා. ඍණක් ආවේ ඇයි? දෛශිකයේ පැත්ත ප්‍රතිවිරුද්ධ විය යුතු නිසා. ඔය ඍණ අයින් කරන්න ක්‍රමය මොකද්ද? 2 බෙදීම 3 හරි. ඍණ අයින් කරන්න ක්‍රමය. ඍණ වරක් AB කියන්නේ ධන වරක් BA කියන එක. එහෙනම් මේ වගේ ප්‍රතිඵලයක් ගත්තනම් අපිට කියන්න පුළුවන් BC තුත් BA තුත් සමාන්තරයි කියලා. එම නිසා BC සමාන්තරයි BA වේ. හැබැයි සමාන්තරයි කිව්වට පස්සේ ඔක පවතින්න පුළුවන් ක්‍රමයක් තුන. මොකද BC මෙහෙම තිබිලා BA මෙහෙම තියෙන්න බෑනේ. B අකුර තැන් දෙකක තියෙන්න බෑනේ නේ. එක තැනක B අකුර තියෙන්න ඕන. BC තුයි BA තුයි සමාන්තර වෙනකොට අනිවාර්යෙන් ABC ලක්ෂ තුන ඒක රේඛීය වෙන්න ඕන. කෙටි මතක තියාගන්නේ කොහොමද? සමාන්තර රේඛා දෙකක පොදු ලක්ෂයක් තියෙනවා නම් අර B අකුර වගේ අනිවාර්යෙන් ලක්ෂ තුන ඒක රේඛීය වෙන්න ඕන. එම නිසා A, B, C ඒක රේඛීය වේ. එම නිසා A, B, C ඒක රේඛීය වේ. ප්‍රශ්න ඉවර නෑ. අනුපාතයකුත් අහනවා. දැන් අපි දන්නෝ මේ දෙන්න අතර සම්බන්ධය. ගාන ඉලක්ක කොටස පටන් ගන්නෙම අර අවසානයේ ගත්ත සමීකරණය ළඟින්. BC දෛශිකයේ සමාන වෙන්නේ 2 බෙදීම 3 වරක් BA දෛශිකයට. තේරුම? BC තුත් BA තුත් සමාන්තරයි. තව එකක් BC ගෙත් BA ගෙත් අභිදිශා සමානයි. දෛශික දෙකක් සමාන වුණොත් ලක්ෂණ තුනක් තියෙනෝනේ. සමාන්තරයි, අභිදිශා සමානයි. BC දිග BA දිගෙන් 3න් දෙපංගුවක්. BC ගෙත් BA ගෙත් අභිදිශා සමාන වෙන්න ඕන. මම ඔක BA කියලා හිතන්නම්. BA ගේ අභිදිශාව මේ පැත්ත. BC ගේ අභිදිශාවත් මේ පැත්තම වෙන්න ඕන. 100 අකුර මැද තියෙන්නේ. එතකොටනේ BC මේ පැත්තටම වෙන්නේ. BC දිග සම්පූර්ණ BA දිගෙන් 3න් දෙකක්. BA දිග 3ක් නම් BC ටයි 2ක්. එහෙනම් මේක එකක් වෙන්න එපැයිනේ. ඔක්කොම 3ක් නම්. ඔක්කොම 3ක් නම් මේක එකක් වෙන්න එපැයි. එහෙනම් මේ A ලක්ෂය, C ලක්ෂය, B ලක්ෂය දිගවල් අතර අනුපාත. AB පාදය C මගින් බෙදෙන අනුපාතය කියන්නේ AC ට CB අනුපාතය. AC ට CB. කීයද උත්තරේ? 1ට 2යි. ඔන්න අවසාන උත්තරේ. ලකුණු
දෛශික දෙක හොයාගත්තට ලකුණු 5 5 දීලා තියෙනවා. දෛශික දෙක හොයාගත්තට මේ වගේ ඊට පස්සේ සම්බන්ධය හැදුවට ලකුණු 5ක් දීලා තියෙනවා. ඊට පස්සේ අර ඒකරේඛීය සමාන්තර වෙන මේ ටිකට ලකුණු 5ක් දීලා තියෙනවා. අවසාන අනුපාතයට ලකුණු 5ක් දීලා තියෙනවා. මේ රූප සටහන් අත්‍යවශ්‍යම නැහැ. හරි? රූප සටහන් අත්‍යවශ්‍යම නැහැ. එතකොට පස්වෙනි ගාන එච්චරයි. ඊට පස්සේ අංක 6 බලය සම්බන්ධ ගානක් ඇත්තේ. බලන්නකෝ. දිග සිම්පල් A සහ B වන තන්තු දෙකක් මගින් W භාරයක් එකම තිරස් මට්ටමේ වර්ගමූල A වර්ග ධන B වර්ග දුරක පරතරයකින් පිහිටි ලක්ෂ දෙකකින් එල් ආයත. තන්තුවල ආතති W A බෙදීම වර්ගමූල A වර්ග ධන B වර්ග හා W B බෙදීම A වර්ග ධන B වර්ගයේ මූලය බව පෙන්වන්න. දිග සිම්පල් A සහ B වන තන්තු දෙකක් මගින් W භාරයක් එකම තිරස් මට්ටමේ A වර්ග ධන B වර්ග වර්ගමූල දුරක පරතරයකින් පිහිටි ලක්ෂ දෙකකින් එල් ආයත. දැන් මේ ගාන හදනකොට මේ AB දෛශික BC දෛශික ගන්නම කියලා නියතයක් නෑ. කාට හරි පුළුවන් නම් AC දෛශිකය හොයන්න පුළුවන්. AB තුයි AC තුයි අතර සම්බන්ධයක් හදන්න පුළුවන්. තව කෙනෙක් කැමති නම් BC තුයි AC තුයි අතර සම්බන්ධයක් හදන්න පුළුවන්. තව කෙනෙක් කැමති නම් CA තුයි AB තුයි අතර සම්බන්ධයක් හදන්න පුළුවන්. ක්‍රම ගොඩක් තියෙනවා. හරි? කොහොම හරි දෛශික දෙකක් අතර සම්බන්ධයක් එන්නයි ඕන. මම කියුක පැහැදිලිද දන්නේ නැහැ. AB BC ම ගන්න කියලා නීතියක් නැහැ. AB තුයි AC තුයි ගන්න පුළුවන්. ඒ වගේ තව ක්‍රම තියෙනවා ගාන හදන්න. කොහොම හැදුවත් ඒ අවසාන ඕ උත්තර වෙනස් වෙන්නේ නැහැ. තන්තු දෙකක් තියෙනවා. දිගවල් සිම්පල් එකක් සිම්පල් A අනිත් එකේ දිග සිම්පල් B. W භාරයක් එල්ලලා තියෙනවා. මේ තන්තුවේ දිග සිම්පල් A අනිත් තන්තුවේ දිග සිම්පල් B. එකම තිරස් මට්ටමේ පිහිටන කොච්චර දුරකින්ද පිහිටන්නේ? වර්ගමූල A වර්ගයේ ධන B වර්ගයේ දුරකින්. W භාරයක් එල්ලලා තියෙනවා. ඔව්. තන්තු වල අනිවාර්යෙන් ආත්ති බල තියෙන්න එපේ. T1 T2 නේ? තන්තු වල ආත්ති බල මොනවද කියලා අහන්නේ. සාමාන්‍යයෙන් බලය සම්බන්ධ ගණන් හදනකොට අපිට ඉස්සෙල්ලම මතක් වෙන්නේ මොකද්ද? බල විභේදනයයි බල ගූර්ණයයි. ඊට අමතරව තව ගොඩක් තියෙනවා ඉතින් ලාමී ප්‍රමේයවල බල ත්‍රිකෝණ සයින් සූත්‍ර කොස් සූත්‍ර වලින් ගණන් හදන ඒවා. තා ක්‍රම ගොඩක් තියෙනවා. පොට් ප්‍රමේය දාන ගණන් තියෙනවා. හරි. සාමාන්‍යයෙන් ඉතින් බලයක් හොයන්න තියෙන ලේසිම ක්‍රමේ විභේදනය කිරීමනේ. විභේදනය කරන්න පුළුවන් නම් ඉතින් වෙන වෙන ක්‍රම බලන්න ඕනේ නැහැ. මේකේ අපි කොනක් අල්ලගමුකෝ ඉස්සෙල්ලා. ඔය මේ ත්‍රිකෝණය දිහා දැක්කට පස්සේ ඔයගොල්ලන්ට විශේෂත්වයක් පේන්නේ නැද්ද? මේ දත්ත ටිකත් එක්ක වෙනසක් වගේ තමයි විශේෂත්වයක්. මේ දීපු දිගවල් එක්ක විශේෂත්වයක්. පයිතගරස් ප්‍රමේයයට ගැලපිලා නේද? මේ දිග සිම්පල් A, මේ දිග සිම්පල් B. A වර්ග ධන B වර්ගේ වර්ගමූලය. මේ දිගනේ. A වර්ග ධන B වර්ගේ වර්ගමූලය මේ දිගනේ. මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් නේ. ඒ ඍජුකෝණී ත්‍රිකෝණේ මේ දිග කර්ණයනේ. ඒතර ඍජුකෝණේ මේකනේ. මෙතන අංශක 90ක් නේද? ඔව්. මේ කෝණය මන් θයි කියලා හිතන්න. එතකොට මේක අනුවරණ θනේ. ඔය එකත් හරි. එතකොට මෙතන නම් පොඩි කඩේරක් ගහන්නම් කොහොමද? එතකොට මේකත් θ නේද? ඔව් මේක θ නම් මේකත් θනේ. මේක අනුවරණ θ නම් මේක මොකද්ද? මේකත් අනුවරණ θ. ඔය එකත් හරි. ඒකත් හරි. සාමාන්‍යයෙන් ඕනට මතක් වෙන්නේ නැද්ද මේ වගේ එකම ලක්ෂයකින් බල තුනක් කොහොම විසිරලා තියෙනකොට අර කෙලින්ම ප්‍රමේයක් දාන්න පුළුවන් නේ. මොකක්ද මේ ප්‍රමේය? ලාමී ප්‍රමේය දාන්න පුළුවන් මේ ගානට ලේසියෙන්ම.
මොකද ලාමී ප්‍රමේය කියන්නේ? t1 බෙදීම sin මේ කෝණේ සමානයි w බෙදීම sin මේ කෝණේ. සෑම බලයක්ම ඉතිරි බල දෙක අතර කෝණේ sin අගයට දරන අනුපාත නියතයක්. ලාමී ප්‍රමේය දාලා ගාන හදන්න ගියොත් මේක ලේසියි ඇත්තටම. මොකද මේ sin θ වගේ sin θ cos θ වගේ එක අගයක් අවශ්‍ය වුණොත් මේ උඩ ත්‍රිකෝණයෙන් ඒකට උත්තරයක් ගන්න පුළුවන්. θ ගේ සම්මුඛ පාදේ දාන්නෝ, බද්ධ පාදේ දාන්නෝ, කර්ණයේ දාන්නෝ. ඒකට උත්තර දෙන්න පුළුවන්. මම මේක ලාමී ප්‍රමේය දාන්න. ලාමී ප්‍රමේය. t1 බෙදීම sin මොකද්ද? t1ට සම්මුඛ කෝණය මොකද්ද? මෙන්න මේ කෝණය. 90යි තව 90 රින t1කුයි. 90 ධන 90 රින θ. 180 රින θනේ. මේ කෝණයනේ 180 රින θ. sin 180 රින θ. කියන්නේ sin 5 රින θ. සමානයි w බෙදීම w ට සම්මුඛ කෝණය අංශක 90යි. w බෙදීම sin 90. sin 90 එකයිනේ. ඔව්. t එක සමානයි මේක හරහට ගුණ වුණොත් sin 180 රින කෝණයක් කියන්නේ sin m කෝණයමයි. w sin θ. sin θ ට ආදේශ කරන්නයි ඕන. θ ගේ සම්මුඛ පාදය b කර්ණය වර්ගමූල a වර්ග ධන b වර්ග. ඒක ආදේශ කරමුනේ. sin θ සම්මුඛ පාදය b කර්ණය a වර්ග ධන b වර්ග වර්ගමූලය. ඉතින් t එකට උත්තරේ. ඔය විදිහටම t දෙක හොයනවනම් ලාමී ප්‍රමේයම වැඩක් ගමු. t2 බෙදීම මේ කෝණේ කොච්චරද මේ? අංශක 90කුයි තව t1කුයි 90 ධන θ. t2 බෙදීම sin 90 ධන θ සමානයි w බෙදීම w ට සම්මුඛ කෝණේ 90යි. w බෙදීම sin 90. sin 90 එකයි. මේක හරහට ගුණ කරා. sin 90 ධන θ කියන්නේ දෙවන වෘත්ත පාදේ sin ධනයි. හැබැයි 90ත් එක දිනකොට cos θ බවට පත් වෙනවා. t2 කියන්නේ w cos θ. t2 සමානයි w cos θ. cos θ ආදේශ කරන්නකෝ. θ ගේ බද්ධ පාදේ සිම්පල් a කර්ණය වර්ගමූල a වර්ග ධන b වර්ග. w වරක් සිම්පල් a බෙදීම a වර්ග ධන b වර්ග වර්ගමූලය. ඔන්න t2. t1 සහ t2. හරිනේ? බල ත්‍රිකෝණයකින් ගාන හදන්න පුළුවන්. හදමුනේ. මම එහෙමත් හදනවා. ඉතින් ඉගෙන ගන්න එපා මේකේ. ගාන හදන තවත් ක්‍රමයක් තියෙනවා බල ත්‍රිකෝණය ඇසුරින්. ඊට කලින් මේ ක්‍රමෙන් හැදුවොත් ලකුණු කොහොමද කියලා බලමු. රූප සටහන ලකුණු 5ක් දෙනවා. රූපෙට 5යි. මේ සමීකරණය වලට ලකුණු 5යි. sin θ ට අගය ආදේශ කළ උත්තරයක අතර ලකුණු 5යි. මේක ලියනට ලකුණු 5යි. cos θ ට අගය ආදේශ කළ උත්තරයක අතර ලකුණු 5යි. ලාමී ප්‍රමේයෙන් හැදුවොත් උන ලකුණු 25 ලැබෙන විදිය. බල ත්‍රිකෝණයෙන් ගාන හදන්න පුළුවන්. දැන් විභාගෙදි කිව්වොත් බල ත්‍රිකෝණයක් ඇසුරින් ගාන හදන්නේ කියලා. එතකොට හරියන්නේ නැහැ ලාමී ප්‍රමේයවත්. තව ක්‍රමයකට බලමු. මයි දෙවන ක්‍රමය කියලා බල ත්‍රිකෝණයක් ඇසුරින් ගාන හදන්න යන්නේ.
දෙවන ක්‍රමයේ බල ත්‍රිකෝණයක් ඇසුරින් මම ඉස්සරම W මාක් කරගන්න. සිරස් එක්කන ලේසියින්ම අදින එක. W සිරස්ව පහලට. W නවත්තපු තැන ඉඳන් T2 අදින්නම්. T2 තිරසට අනුවරණ ටීට කෝණයක් ආනතයි. T2. තිරසට අනුවරණ ටීට කෝණයක් ආනත නම් සිරසත් එක්ක ටීට කෝණයක් ආනත වෙන්න එපා. බල තුන මගින් සංයුත ත්‍රිකෝණයක් හැදෙන්න ඕන. T2 ඉවරුණු තැනයි W පටන් ගන්න තැන යා කරොත් අනිවාර්යයෙන්ම ඉතුරු බලය ලැබෙනවා. මොකද්ද? T1. දැන් T1 කියන බලය තිරසට අන්ත කෝණේ T2නේ. ඔව්. ඒ කියන්නේ මේක T2 නේනේ. ඔව්. ඒක හරි. T1ත් T2ත් අතර කෝණේ අංශක 90යිනේ. මෙන්න මේ කෝණේ අංශක 90ක් වෙන්න ඕන. බල ත්‍රිකෝණේ. දැන් ඉතින් මේක ඍජු කෝණී ත්‍රිකෝණයක්නේ. මේ බල ත්‍රිකෝණයට sin θ ට සහ cos θ ට සමීකරණ ලියලා T1 සහ T2 හොයන්න පුළුවන්. sin θ cos θ හොයන්න වෙන්නේ අර ත්‍රිකෝණයෙන්ම තමයි. sin θ සමානයි θ ගේ සම්මුඛ පාදේ T1. කරණය වෙන්නේ W. ඉතින් T1 සමානයි W sin θ. W sin θ. sin θ ට ආදේශ කරා. මොකද්ද? W sin θ. අරකින් බලන්න. θ ගේ සම්මුඛ පාදේ B කරණය A වර්ගයේ ධන B වර්ගයේ වර්ගමූලය. ඒ විදිහටම cos θ ට සමීකරණයක් ලිව්වොත් T2 හොයා ගන්නත් පුළුවන්. cos θ බද්ධ පාදේ වෙන්නේ θ ගේ බද්ධ පාදේ T2 කරණය W. W හරහට ගුණ කරා W වරක් cos θ කියන්නේ T2 W වරක් cos θ θ ගේ බද්ධ පාදේ A කරණය A වර්ගයේ ධන B වර්ගයේ මූලය. ඔන්න T2 උත්තරේ කොහොම හැදුවත් එකම උත්තරේ එන්නේ. තවත් ක්‍රමයක් තියෙනු ගන්න හදන්න. ඒක නටි අමාරුයි. අමාරුයි කියන්නේ ලොකු අමාරුවක් නැහැ. විභේදන කරලා T1 T2 හොයන්නත් පුළුවන්. තිරස්ස විභේදනය කරොත් T1 සහ T2 අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. සිරස්ස විභේදනය කරොත් T1 T2 අතර තවත් සම්බන්ධයක් ගන්න පුළුවන්. ඒන සමීකරණ දෙක සමගාමීව විසදලා T1 T2ත් වෙන වෙනම හොයන්න පුළුවන්. තේරුණාද ඒක? තිරස් විභේදනය කරොත් T1 T2 විතරයි ඉන්නේ. එතනින් එක සමීකරණයක් එනවා. ආයි සිරස්වත් විභේදනය කරන්න. එතනින් T1 T2 W ගේ තවත් සමීකරණයක් එනවා. ඒන සමීකරණ දෙක විසඳන්න සමගාමීව. වෙන වෙනම T1 සහ T2 හොයන්න පුළුවන් එතකොට. ඒක නයි ඊතර හොඳ ක්‍රමයක් නෙමෙයි. ඉතින් මෙහෙම ක්‍රම තියෙනකොටනේ. අමනිත අර ක්‍රමයට තමයි ගොඩක් කට්ටිය හදන්නේ වුණාට. විභේදන කරලා. ලාමී ප්‍රමේයවල බල ත්‍රිකෝණ වල හුරු වෙන්න හොඳට. එහෙමත් හදලා දාන්නද? තුන්වන ක්‍රමය. තුන්වන ක්‍රමය. දැන් මේ ක්‍රමෙන් ගන්න හැදුවොත් මේ රූපේ ලකුණු 5ක් දෙනවා. බල ත්‍රිකෝණ ලකුණු 10ක් විතර දෙනවා. මේ උත්තර දෙක ලකුණු 5 5 දෙයි. ඊට පස්සේ මොන තුන්වන ක්‍රමය. තිරස්ස විභේදනය කරනවා. තිරස් විභේදනය කරොත් මොනවද දෙන්නේ? T2 cos අනුවරණ θ. ඒ කියන්නේ T2 sin θ නේ. T1 සංරචකය මොකද්ද? T1 cos θ එක වමට ඍණයි. සමතුලිතයි සමානයි බිඳුවයි. දැනට ඔක කොහොම තියන්න? සිරස්වත් විභේදනය කරොත් T1 සංරචකය T1 sin θ උඩට ධනයි. T2 සංරචකය තිරසත් එක්ක අනුවරණ θ නම් සිරසත් එක්ක θ. T2 cos θ. ඒක උඩට ධනයි. ඍණ W පහලට සමාන බිඳුවයි. T1 sin θ ධන T2 cos θ සමාන W. T1 T2 අතර තවත් සම්බන්ධයක් ආවේ. 1 2 කියලා දාමු.
T1 සහ T2 සමගාමී සමීකරණ දෙකක්. මේ දෙක විසඳමු. T1 හොයන්න නම් වැරදුනානේ. T1 sin t T2 හරි වැරදුන්නේ හරි. T2 හොයමුකෝ ඉස්සෙල්ලා. මේක ඍණ T1 නේ මේක ධන T1 නේ. මේක cos t මේක sin t හරියන්නේ නැහැ. එකතු කරාට කැපෙන්නේ නැහැ. ක්‍රමේ පළවෙනි සමීකරණේ sin t ගෙන් ගුණ කරලා එකතු කරමු දෙවන සමීකරණේ cos t ගෙන් ගුණ කරලා. දෙක ගුණ කිරීම cos t. එහෙම කරොත් මේකට මේ කැපෙනව නේද? ඔව්. ඉතුරු ටික ලිව්වොත් t2 sin t. ඒක sin ගෙන් ගුණ කරානේ. ඒතර t2 sin වර්ග t. ධන කැපෙනව ලියන්න එපා. t2 cos t ආයි cos t ගෙන් ගුණ කරා. t2 cos වර්ග t. සමානයි පළවෙනි එකේ බිඳුව තිබ්බේ. ඒක මොකුත් වෙන්නේ නැහැ. දෙවෙනි එකේ w තිබ්බේ. cos t ගෙන් ගුණ වුණා. w cos t. දැන් t2ක් වරහණෙන් එළියට ගත්තොත් sin වර්ග t ධන cos වර්ග t දකුණු පැත්තේ w cos t. sin වර්ග t ධන cos වර්ග t කියන්නේ එකයිනේ. તો t2 කියන්නේ w cos t නේ. කැරකිලා අර උත්තර වලටමයි එන්නේ. t2 කියන්නේ w cos t. ඔව්නේ. දැන් cos t ට මේ රූපයෙන් බලලා තමයි ආදේශ කරන්න වෙන්නේ. බද්ධ පාදේ බෙදීම කරන්නේ. W බද්ධ පාදේ A කරණය A වර්ග ධන B වර්ගේ මූලය. ඔන්න. දැන් T1 හොයන්න උත්තර කට්ටක් ගන්න ඕනේ නෑනේ. මෙතනින් T1 තනි කර ගන්න පුළුවන්. මේක එහා පැත්තට දාලා ධන කරගෙන ඊට පස්සේ cos t හරහට බෙදන්න. එතකොට මොකෝ වෙන්නේ? T1 cos t සමානයි T2 sin t ට T1 තනි කරොත් T2 sin t බෙදීම cos t. sin යට cos කියන්නේ tan නේ. පළවෙනි සමීකරණයෙන් අපිට T1 හදා ගන්න පුළුවන්. එකෙන් T1 කියන්නේ w මේ T2 tan t නේද? ඔය cos එක හරහට බෙදුවොත් මේක tan වෙනෝනේ sin යට cos. හරිනේ? දැන් ඒව පොඩි දේවල් නේ මේක පාර ගන්න පුරුදු වෙන්නේ. ඒක ඔලියල ඉන්න ඕනේ නැහැ. T2ට ආපු වගේ ආදේශ කරා tan θ කියන්නේ සම්මුඛ පාදයේ B බෙදීම බද්ධ පාදයේ A. T2ට ආපු වගේ WA බෙදීම වර්ගමූල A වර්ගයේ දන B වර්ගය. tan θ කියන්නේ සම්මුඛ පාදයේ B බෙදීම බද්ධ පාදයේ A. Aට A කැපෙනවා. WB බෙදීම වර්ගමූල A වර්ග දන B වර්ග. ඔය තියෙන්නේ T1ට උත්තරේ. T1. ඔය හැම ක්‍රමයක්ම හුරු වෙන විශේෂයෙන්ම බලය සම්බන්ධ ගණන් හදනකොට ක්‍රම දෙක තුනක් තියෙන ඔක්කොමටම හදන්න. එතකොට කොහොම හරි හදා ගන්න පුළුවන් ගාන. අමාරුනත් අමාරු වෙන්නේ 7යි 8යි නේ ඔයගොල්ලන්ට. සුමට දුඩ වස්තු ගානයි ඝර්ෂණයයි. මේකේ ඝර්ෂණේ ගානක් තිබුණේ නැහැ. බලය සම්බන්ධව මේ දන්න ගණන් වලින්ම තව තව දේවල් ඉගෙන ගන්න. එතකොට ඒක තමයි හොඳම ක්‍රමය. හරි. අංක 7 ඉස්සර විභාගාකෘතියේ ගති විද්‍යාව ස්ථිති විද්‍යාව ඔය ටිකෙන් විතරයි තියෙන්නේ. සම්භාවිතාවෙන් තමයි ඊළඟ ගාන තියෙන්නේ. 7 වෙනි ගාන. මේම හැදුවොත් ලකුණු මේකට 5යි මේකට 5යි සුළු කිරීමට 5යි සුළු කිරීමත් එක මේකටම ලකුණු 5ක්. ඒවත් දාගන්න ඉතින් නැත්නම් සම්පූර්ණ යන වැඩේනේ. මේකට ලකුණු 5යි. රූපෙට 5 කොහොමද දෙන්නේ? 7. කැපිටල් A සහ කැපිටල් B යනු ඔමෙගා නියදි අවකාශයක නිර්වශේෂ සිද්ධි දෙකක්. එනම් A මේලය B සමානයි ඔමෙගා. ඒක දීලම තියෙනෝනේ. ඒ කියන්නේ A ටයි B ටයි අමතර වෙනත් සිද්ධි නෑ මේකේ. ඒක නිර්වශේෂයි කියන්නේ. PA සමානයි 2 බෙදීම 5 හා PA ඡේදන B සමානයි 3න් 1 නම්. පළවෙනි කොටස PB PB දී ඇති විට A A' සහ B' යනු පිළිවෙලින් A සහ B හි අනුපූරක සිද්ධි වන
P B dash දී ඇති විට A dash හොයන්න. බලමු ඉස්සෙල්ලා ගානේ දීපු දත්ත වලින් වැඩක් ගමුකෝ. A සහ B අනු ඔමෙගා නියැදි අවකාශයක නිර්වශේෂ සිද්ධි දෙකක්ලු. ඒකේ තේරුම ඉතින් ගානේ කියලාම තියෙනවා. AB නිර්වශේෂ සිද්ධි නම් එතනින් පටන් ගන්න A සහ B නිර්වශේෂ නම් P A මේලේ B සමානයි PS ට S නැත්නම් ඔමෙගා දෙකම එකයි. නමුත් අපි දන්නවා P ඔමෙගා කියන්නේ නැත්නම් PS කියන්නේ එකයි කියලා. P A මේලේ B එකයි. ඊට පස්සේ ගානේ කියලා තියෙන තව දත්තයක් PA ගේ අගය PA කියන්නේ 2 බෙදීම 5යිලු. තව එකක් දීලා තියෙනවා PA ඡේදන B. කීයද? 3න් 1යි. මේ මේලයත් එක්ක සූත්‍රයක් තියෙනෝනේ ගොඩක් තැන්වල ඕනේ නේ? ගොඩක් ගණන් වල ඕනේ සූත්‍රය ඒකනේ මොකද්ද? P A මේලය B සමානයි PA ධන PB ඍණ PA ඡේදන B. මේ සූත්‍රේ PA මේලය B කියන්නේ එකයිනේ නිර්වශේෂ නිසා මේක එකක් වෙනවා. PA කියන්නේ 2 බෙදීම් 5යි. PB දන්නේ නැහැ. අපි ප්‍රශ්නෙත් ඒකනේ. PA ඡේදන B කියන්නේ 3න් 1යි. මේ PB තනි කරන්න. මේ අගයන් දෙක දාන්න මේ පැත්තට වම් පැත්තට. 1 ඍණ 2 යට 5. මේක මේ පැත්තට දැම්මට පස්සේ ධන 1 යට 3. පොදු හරය අරන් සුළු කරන්නකො 3ටත් 5ටත් පොදු හරය 15නේ. එතකොට 15 ඍණ 6 ධන 5 14 බෙදීම් 15යිද PB 14 බෙදීම් 15යි ඊළඟට අහනවා PB දී ඇති විට A මොකද්ද කියලා PB දී ඇති විට අංක නන්නේ නේ මම කොහොම දාන්නම් කමක් නැහැ නේ ඊළඟ කොටස PB දී ඇති විට PA ඡේදන B බෙදීම PB A ඡේදන B මෙන්න 3න් 1යි PA ඡේදන B 3න් 1යි PB එව්ව උත්තරේ 14ට 15 මේ 3යි 15 කපන්න පුළුවන් නේ 5ක් 5 උඩ ගියා 5යට 14ක් වෙනෝනේ හරි ඔන්න දෙවෙනි කොටස ඊට පස්සේ අහන්නේ PB dash දී ඇති විට A dash B dash දී ඇති විට A dash B dash දී ඇති විට A dash උත්තරයක් අහන්නේ ඇලයිර දැක්කොත් දෙපාරක් හිතන්න එපා දාන සූත්‍රේ A dash ඡේදන B dash යට ඇලයිරෙන් දකුණු පැත්තේ තියෙන එක PB dash දෙකටම dash තියෙනකොට කවුද මතක් වෙන්නේ දෙකටම dash තියෙනකොට මොගන් මොකද්ද මොගන්ගේ මතක් වෙන්නේ dash එළියට පැන්නා A මේලය B යට PB dash කියන්නේ එක ඍණ PB මේක ලියන්න පුළුවන් එක ඍණ PA මේලය B යට එක ඍණ PB මේ සුළු කර කර ඉන්න ඕනේ නැහැ මේක දෙයක් කියන්න පුළුවන් විශේෂයි උත්තරේ විශේෂයි මේකේ මොකක්ද දන්නවද PA මේලය B කීයද PA මේලය B එකයිනේ නේ එකෙන් එකක් අඩු නම් බිඳුවයිනේ ලවේ බිඳුවයිනේ PA මේලය B එකයිනේ එකෙන් එකක් අඩු නම් බිඳුවයිනේ නේ හරයට මොකක් ආවත් ලවේ බිඳුවක් නම් උත්තරේ බිඳුවයිනේ සම්භාවිතාව බිඳුවක් වෙන්න පුළුවන්ද පුළුවන් බිඳුව හෝ
බිඳුවත් එකත් අතර. බිඳුව වෙන්නත් පුළුවන් එකක් වෙන්නත් පුළුවන්. බිඳුවත් එකත් අතර වෙන්නත් පුළුවන්. ලකුණු ඉස්සෙල්ලම මේ පළවෙනි අපි ඉස්සෙල්ලා BB හෙව්වේ. මෙන්න මේ සූත්‍රය දාලා අගයන් ටික ආදේශ කරලා ලකුණු 5ක් දීලා තියෙනවා. පේලි දෙකටම 5ක් දීලා තියෙනවා. සූත්‍ර දාන එකට අගයන් ආදේශ කිරීමටයි. සුළු කරලා ගන්න උත්තරයට ලකුණු 5ක් දීලා තියෙනවා. පළවෙනි කොටසේ ලකුණු 10ක් තියෙනවා එතකොට. දෙවෙනි කොටසේ ඒකට ලකුණු 5ක් විතර දීලා තියෙනවා. මේ සූත්‍රයත් එක්ක සම්පූර්ණ සුළු කිරීමට ලකුණු 5යි. උත්තරයටත් එක්කම 5ට 14 උත්තරේ. තුන්වෙනි කොටසේ ඉස්සෙල්ලම ලකුණු 5ක් දීලා තියෙන්නේ මේ අසම්භාව්‍ය සම්භාවිතාවේ සූත්‍රය දාලා මෙන්න මේක ගත්තට ලකුණු 5ක්. ඊට පස්සේ උත්තරේ බිඳුවක් කියලා පෙන්වන එකට ලකුණු 5ක් දීලා තියෙනවා. අවසාන උත්තරේට. මේ පේලිය අනිවාර්යෙන් තියෙන්න ඕන. අටවෙනි ගාන ගැටලුවක් විසඳීමට මිතුරන් දෙදෙනෙකු ස්වායක්ත ලෙස උත්සාහ කරති. ඔවුන්ගේ සාර්ථක වීමේ සම්භාවිතා 3න් එකක් සහ 4න් එකක් වේ. ගැටලුව විසඳීමේදී ඔවුන් දෙදෙනාම සාර්ථක වීමේ දෙවෙනි කොටස කිසිවෙකු සාර්ථක නොවීමේ සම්භාවිතාව සොයන්න. ගැටලුවක් විසඳීමට මිතුරන් දෙදෙනෙකු ස්වායක්ත ලෙස උත්සාහ කරති. අන්න එතන වැදගත්ම වචනයක් වෙන ස්වායක්ත. ස්වායක්ත නම් ඡේදනයේ සමානයි ගුණිතයට. ඔවුන්ගේ සාර්ථක වීමේ සම්භාවිතා 3න් එකක් සහ 4න් එකක්. ගැටලුව විසඳීමේදී ඔවුන් දෙදෙනාම සාර්ථක වීමේ දෙවෙනි කොටස කිසිවෙකු සාර්ථක නොවීමේ සම්භාවිතා සොයන්න. ඔය වගේ ප්‍රශ්න තියෙනකොට හොඳට ප්‍රායෝගිකව හිතන්න. ගානේ අහන දෙයට අමතර දේවලුත් හිතන්න. මොකද ඊළඟ අවුරුද්ද ගන්න එක වැදගත් වෙයි. මේකනේ අපේ ප්‍රධාන සිද්ධි දෙක අපි නම් කරගන්න ඕන. මිතුරන් දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් සාර්ථක වීමේ සම්භාවිතාව 3න් එකයි. අනිත් එක්කෙනා සාර්ථක වීමේ සම්භාවිතාව 4න් එකයි. මං ඕකේ ඉස්සෙල්ලා මෙහෙම හිතන්නම්කෝ. ඔය ළමයි දෙන්න, මිතුරන් දෙන්න ඉස්සෙල්ලා අකුරු දෙකක් හිතන්නම් A තුයි B තුයි කියලා. කැපිටල් A සමානයි පළමු මිතුරා සාර්ථක වීම. එහෙම ගමුකෝ. B සමානයි දෙවන මිතුරා සාර්ථක වීම. ගානේ කියන විදියට පළවෙනි එක්කෙනා සාර්ථක වීමේ සම්භාවිතාව 3න් එකයි. දෙවෙනි එක්කෙනා සාර්ථක වීමේ සම්භාවිතාව 4න් එකයි. ඒකත් පැහැදිලිනේ. මං ඕගොල්ලන්ට පොඩි අදහසක් දෙන්න. මේ උත්තරේට අයිති නෑ මේවා. පවතින්න පුළුවන් විදි. මිත්‍රයෝ දෙන්නා සාර්ථක වීමේ සම්භාවිතා ටික සිද්ධි වශයෙන් පෙන්වන්න යන්නේ. මේ තමයි කැපිටල් A කියන සිද්ධිය. මේ B කියන සිද්ධිය. වටේ තියෙන සම්පූර්ණ නියද අවකාශය. මේ රවුමේ මොකද්ද පෙන්වන්නේ? කැපිටල් A සාර්ථක වීමේ සිද්ධි. ඒ රවුමෙන් පිට තියෙන්නේ මොකද්ද? කැපිටල් A සාර්ථක නොවීමේ සිද්ධි ටික. B රවුමේ තුල තියෙන්නේ මොකද්ද? B සාර්ථක වීමේ සිද්ධිය. B රවුමෙන් පිට තියෙන්නේ මොනවද? B සාර්ථක නොවීමේ සිද්ධිය. මේ දෙකම අතර කොටස මොකද්ද? මේ කොටස මොකද්ද? A තුයි B තුයි දෙන්නම සාර්ථක වීම. මේ කොටස විතරක් නම් මොකද්ද? මේ ටික විතරක්. කැපිටල් A විතරක් සාර්ථක වීම. මැද ටික නැතුව මේ B ගේ පැත්තේ මේ ටික විතරක්. B විතරක් සාර්ථක වීම. වටේ ටික මොකද්ද? A B දෙන්නම අසාර්ථක වීම. ඒක තේරුම් ගත්තා නම් ගාන හදන ක්‍රමයක් හිතේ.
පළවෙනි කොටස මොකද්ද කියන්නේ? ඔවුන් දෙදෙනාම සාර්ථක වීම. P දෙදෙනාම සාර්ථක වීම. මොකද අදහස් කරන්නේ එකේ? අදහස් කරන්නේ දෙන්නම සාර්ථක වෙනවා කියන එකනේ. අකුරු වලින් කියනවා නම් A සාර්ථක වෙන්නත් ඕන B සාර්ථක වෙන්නත් ඕන දෙකම වෙන්න ඕන. ඡේදනය දෙකම වෙන්න ඕන. ඔය මෙන්න මේකට උත්තරයක් අහන්නේ පළවෙනි කොටසේ. ගානේ කියන ස්වායක්ත වචනයක් කියනෝ නේද? ස්වායක්ත නම් PA ඡේදන B කියන්නේ PA වරක් PB ගුණිතයටනේ. ඉතින් PA 3න් එකයි PB 4න් එකක් වෙනකොට උත්තරේ 1/12යි. ලේසියෙන් උත්තරේ ගත්තා. දෙවෙනි කොටසේ අහන්නේ කිසිවෙකු සාර්ථක නොවීමේ. මේ කිසිවෙකු සාර්ථක නැත්නම් ඒ කියන්නේ මේ වටේ ටික නේද? එක්කෙනෙක්වත් සාර්ථක වෙන්න බෑ. මේ වටේ ටික ගැන නේද අහන්නේ දෙවෙනි කොටසේ? ඔව්. ක්‍රමයක් කියන්නකෝ. මැද ටික නැතුව වටේ ටික. මැද ටික නැති ටික. මැද ටික නොවන ටික. හරි. මැද ටික කියන්නේ මොකද්ද? මැද ටික කියන්නේ මේලය. රවුන්ඩ් එක ඇතුලේ පොදුවේ මේ ඔක්කොම පාට කරනවායි කියන්නේ ඒ මේලේ B කියන එක. ඒ එහෙම වෙන්නේ නැති ටිකනේ. ඒ කියන්නේ ඒ මේලේ B ගේ ඩෑෂ් කියන ටික වටේ ටික. ඔන්න මේකට උත්තරේ කොහොමද ගන්නෙ? එළිය ඩෑෂ් එකක් තිනුක ලියන්න පුළුවන් එක රින PA මේලේ B. ඊට පස්සේ හරි ඉතින් PA මේලේ B ට දාන සූත්‍රය. PA දාන PB ඍණ PA ඡේදන B. PA ඡේදන B අපි හොයාගෙන තියෙන්නේ දැන්. PA ඡේදන B දාන්න කලින් කොටස උත්තරේ. එක ඍණ PA 3න් එකයි PB 4න් එකයි PA ඡේදන B 12න් එකයි. පොදු හරය වරහන තුල 12 ගන්න බලන්න උත්තරේ මොකද්ද කියලා. 12 ගත්තොත් පොදු හරය මෙතන උඩ 4යි 3යි 4යි 3යි 7යි 7න් එකක් ගොඩනම 6යි. එක ඍණ 12න් 6. 6ට 12ක් කියන්නේ 1ට 2යි කියන එකනේ නේ. එක ඍණ 1ට 2යි කියන්නේ උත්තරේ භාගයයි. දෙවෙනි කොටසට උත්තරේ භාගයයි. උත්තරේ නේද අහන්නේ? ලකුණු ඉස්සෙල්ලම අර ප්‍රශ්නේ දෙන්නේ වචනෙන්නේ. වචනෙන් දීපු ප්‍රශ්නය සිද්ධියක් බවට පෙරලා ගැනීමට ලකුණු 5ක් දෙන්න. මේක හිතා ගන්න එපා අපි මේකයි අහන්නේ කියලා. ඊට පස්සේ මේ ස්වායත්ත නිසා මේ PA වරක් PB දාලා උත්තරේ ගත්තට ලකුණු 5ක් දීලා තියෙනවා. පළවෙනි කොටසේ ලකුණු 10ක්. දෙවෙනි කොටසේ සිද්ධිය තේරුම් ගත්තට ලකුණු 5යි. එක ඍණ මේක දැම්මට ලකුණු 5යි. මේ සුළු කිරීමත් එක්ක අවසාන උත්තරේ ගත්තට ලකුණු 5යි. මේවා ඉතින් අමතර දේවල් මේ වෙන් රූප එහෙම හොඳට හිතන්න පුරුදු වෙන්න. එතකොට මුකුත් ගැටලුවක් එන්නේ නැහැ. සංඛ්‍යානේ පවුල් 1000ක දෛනික වියදම් පහත වගුවේ දී ඇත. දෛනික වියදම් රුපියල් වලින් පන්ති ප්‍රාන්තර වගුවක් නේ. නොදන්න සංඛ්‍යාත දෙකක් තියෙනුනේ x සහ y කියලා. පවුල් 1000ක් කියලා උඩින් කියලාම තියෙනෝනේ. පවුල් ගණන එකතුව 1000ක් වෙන්න එපා. අපිට එතනින් x සහ y ගේ සමගාමී සමීකරණයක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ වගුවට පහලින් කියනවා ව්‍යාප්තියේ මධ්‍යස්ථය රුපියල් 900ක් නම් x සහ y සංඛ්‍යාත සොයා ව්‍යාප්තියේ මධ්‍යන්නේද රුපියල් 900ක් බව පෙන්වන්න. දැන් වගුව මේ සාමාන්‍ය ඔයගොල්ලෝ පුරුදු දේ තමයි අර වගුවක් දුන්නාට පස්සේ වගුව සිරස්තතර ගහගන්න එක නමුත් එහෙම අවශ්‍ය නැහැ. මොකද ලොකු තඩි සුළු කිරීම වෙන එකක් නැහැ. සාමාන්‍ය කොටස වලට එහෙම හන් නැහනේ. මම කෙටියෙන් පන්ති ප්‍රාන්තර පන්තිය කියලා දාගන්නම්කෝ වගුව. සංඛ්‍යාත fයි පන්ති පළල තියෙන්නේ 200න් 200 400 600 600 800 800 1000
1200 1400 සංඛ්‍යාත 50යි x තියනෝ 500යි y තියනෝ 50ක් තියනෝ පෞල් ගණන් වල එකතුව 1000ක් කියනෝනේ. ඉතින් සංඛ්‍යාත එකතුව 1000ක් වෙන්නේ. මෙතනින් අපිට xy එක සමීකරණයක් ගන්න පුළුවන් නේ. පෞල් ගණන සමාන 1000ක් නිසා 50 ධන x ධන 500 ධන y ධන 50 සමාන වෙන්නේ 1000ට 50 ධන x ධන 500 ධන y ධන 50 සමාන වෙන්නේ 1000ට 50යි 50යි 100යි 100යි 500 600යි 600 හා පැත්තට ගිහිල්ලා 10න් අඩු වුණාම 400ක් එනෝනේ x ධන y කියන්නේ 400යි මේ සමීකරණ ලියන්න ඉතින් සංඛ්‍යානේ කිසි දෙයක් දැනගන්න ඕනේ නැහැ හරි ඊට පස්සේ විශේෂ දත්තයක් දිලා තියෙනවා මධ්‍යස්ථ 900ක් කියන එක මධ්‍යස්ථ 900යි ඔය මධ්‍යස්ථයෙන් වැඩේ කරන්න කියන්නේ ගාන හදාන්න ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් අර මධ්‍යස්ථ හොයන්න පන්ති ප්‍රාන්තර වගුවල සූත්‍රයක් තියෙනවා MD සමානයි L එක දන C බෙදීම FM වරහන් N යට දෙකරින F1 කියන එක නේ ඒකට ආදේශ කළ මේ මධ්‍යස්ථයක් හොයන්න පුළුවන් නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා මධ්‍යස්ථය කියන්නේ මැද එක්කෙනානේ ප්‍රාන්ති ප්‍රාන්තර වගුවක MD සමානයි n බෙදීම 2 වැනි සංඛ්‍යාතය n කියන්නේ මුළු සංඛ්‍යාතය 1000යි පෞල් ගණන 1000යිනේ 1000 දෙකෙන් බෙදුවම 500යි 500 වෙනි සංඛ්‍යාතය තමයි මධ්‍යස්ථ කියන්නේ 500 වෙනි සංඛ්‍යාතය එතකොට ගානේ කියන විදිහට MD 900ක් නිසා 500 වෙනි සංඛ්‍යාතය 900 වෙන්න ඕන එම නිසා 500 වෙනි සංඛ්‍යාතය 900යි මෙතන ඉඳන් මෙතෙන්ටම සංඛ්‍යාත 1000ක් තියෙනෝනේ ඒ 1000යි හරි මධ්‍ය ලක්ෂය 900 වෙන්න ඕන ඔය මේ පන්ති ප්‍රාන්තර වලදී කරන ප්‍රධාන උපකල්පනයක් තමයි මේ වගේ මේ 800යි 1000යි අතර කොච්චර සංඛ්‍යාතයක් තියෙද 500ක් තියෙනවා කෙනෙක් ඇහුවොත් 800යි 900 අතර කීයක් තියෙද කියලා 800යි 900 අතර හරියට මේ 500න් භාගයක් තියෙයි කියලා අපි හිතනවා මේ සංඛ්‍යාත ටික පන්ති ප්‍රාන්තරය ඇතුලේ ඒකාකාර ලෙස ව්‍යාප්ත වෙලා තියෙයි කියලා 800යි 1000යි අතර 500ක් තියෙනවා නම් 800යි 900යි අතර 250ක් තියෙනවා භාගයක්. ඉතුරු භාගය තියෙන 900යි 1000යි අතර. දැන් මම මෙහෙම කිව්වොත් මධ්‍යස්ථ 900යිනේ. ඔව්. 900 ලගින්නේ මේ 1000 දෙකට බෙදෙන්නේ. 900ට කලින් තියෙන සංඛ්‍යාත එකතුවයි 900ට පස්සේ තියෙන සංඛ්‍යාත එකතුවයි සමාන වෙන්න ඉපේ. ඒ ඉතින් 900නේ මධ්‍යස්ථ කියන්නේ. දැන් එහෙම ලියුවොත් හරියද? 400නේ පටන් ගන්නෙ 400 ඉඳන් 900ට සංඛ්‍යාත එකතුවයි 900 ඉඳන් 1400ට සංඛ්‍යාත එකතුවයි සමාන වෙන්න ඉපේ 400 ඉරක් 900 සංඛ්‍යාතේ සමාන වෙන්න ඕන 900 ඉරක් 1400 සංඛ්‍යාතයට හොඳට තේරුම් ගන්න එක සූත්‍රයේ මග ඇරලා විශේෂ ක්‍රමයකට හදන්නේ මම 400ත් 900ත් අතර සංඛ්‍යාත කොච්චර තියෙයිද 900 කියන එක තියෙන්නේ 800ත් 1000ත් අතර හරි මැද. මේ 500න් 250ක් අයිති වම් පැත්තට. 900ට අඩු කොටසට. 500 ඉතුරු 250 අයිති 900ට වැඩි කොටසට. එහෙනම් මෙතනින් 250ක් එනවා. x තියෙනවා 50 තියෙනවා. 400 900 අතර සංඛ්‍යාතේ 50 ධන x ධන 250. 50 ධන x ධන 250 සමානයි 900න් පස්සේ සංඛ්‍යාත එකතු 500න් 250ක් වෙනවා 250 ධන y ධන 50 දැන් බලන්නකො මේක මොකද සුළු වුණාට පස්සේ එන්නේ 50ට 50 කැපෙනවා දෙපැත්තේ 250 250 කැපෙනවා x සමාන වෙනව නේද y ට ඔව් කලින් ආයේ මොකද්ද x ධන y 400ක් කියලානේ එහෙනම් x to y තු සමානයි නම් x to 200යි y to 200ක් වෙන්න එපා එහෙනම් x 200යි y
200යි. ඔන්න උත්තර ගානේ භාගයක් හරි. x තුත් 200යි y තුත් 200යි. ඊට පස්සේ ගානේ කියනවා මධ්‍යන්නයත් හොයන්නද. පන්ති ප්‍රාන්තර වගුවක මධ්‍යන්නේ. මේකේ තියෙන ලකුණු ටිකක් දාන්නම්කෝ. මේකට 5ක් දාන්න. මධ්‍යස්ථේ 500 වෙනි සංඛ්‍යාතේ 500 වෙනි සංඛ්‍යාත 900යි. මෙන්න මේ සංඛ්‍යාත එකතුව සමානයි කියලා තේරුම් ගත්තට ලකුණු 5යි මේ මෙන්න මේ සමීකරණයත් එක්ක මේ ඔක්කොටම ලකුණු 5ක් දාන්න. ඊට පස්සේ x සහ y ගේ උත්තර දෙකට පොදුවේ ලකුණු 5ක් තාම ඉවර නෑ ගාන. ඇයි? මධ්‍යන්නේ හොයන්න තුන ඊට පස්සේ. ස්කීම් එකේ පොඩ වෙනස් ක්‍රම වලට හදලා තියෙනවා. දැම්මට පස්සේ ඔය බලන්න. ස්කීම් එකේ හදලා තියෙන අර සූත්‍රය දාලා. නම් සූත්‍රය ඕනේ නැහැ. මෙහෙම හදන්නත් පුළුවන්. හරි? සූත්‍රය කියන්නේ මොකද්ද? MD = L1 ධන C බෙදීම FM. ඒකට ආදේශ කරත් මේ උත්තර ටික මෙහෙම වෙනවා. ඒත් සමීකරණත් එහෙම වෙනවා. මධ්‍යන්නේ. සාමාන්‍යයෙන් පන්ති ප්‍රාන්තර වගුවල මධ්‍යන්නේ හොයනකොට අපි කරන්නේ වගුව දික් කර කර යන එක. මතක නේද වගුවේ අලුත් තීරු හද. හැබැයි මෙතන එහෙම කරන්න ඕනේ නැහැ. මේකේ සාමාන්‍යයෙන් මේ අර ප්‍රධාන 400 600 මධ්‍ය ලක්ෂ්‍ය 500යි. පන්ති ප්‍රාන්තරයක මැදාගේ මතක නේද පන්ති ලකුණු xයි. ඉස්සෙල්ලා මතක් කරගන්නකෝ පන්ති ප්‍රාන්තර වගුවක මධ්‍යන්නේ හොයන සූත්‍රය මොකද්ද? පන්ති ප්‍රාන්තර වගුවක මධ්‍යන්නේ හොයන සූත්‍රය. x bar සමානයි සිග්මා i සමාන k සිට n දක්වා fi xi බෙදීම සිග්මා i සමාන k සිට n දක්වා fi අනුව. xi කියන්නේ පන්ති ලකුණ. පළවෙනි පන්ති ලකුණ මොකද්ද? 400 600 අතර පන්ති ලකුණ 500යිනේ. හරි මැද. 400ත් 600ත් අතර හරි මැද 500යිනේ. 500 ගුණ කරන්න ඕන 50න්. පළවෙනි fi xi ගුණිතය. 500 ගුණ කිරීම 50. ධන මෙතන මධ්‍ය ලක්ෂ්‍ය 700යිනේ නේ 700 ගුණ කිරීම x කියන්නේ 200යි 700 ගුණ කිරීම 200 ධන ඊට පස්සේ මේකේ මධ්‍ය ලක්ෂ්‍ය 900යිනේ 900 ගුණ කිරීම 500 900 ගුණ කිරීම 500 ඊට පස්සේ 1100 ගුණ කිරීම y කියන්නේ 200යි 1100 ගුණ කිරීම 200 මෙතන 1300 ගුණ කිරීම 50 බෙදන්න ඕන මුළු සංඛ්‍යාත එකතුව 1000යි නේ තියෙන්නේ එකතු කර කර ඉන්න දෙයක් නෑ සංඛ්‍යාත එකතු 1000යි මේකේ බිංදු ටික කපලා යනවනේ මේ හැම එකක බිංදු 3ක් තියෙනවනේ බිංදු 3 ගානේ කපන්නකෝ හරේ බිංදු 3ට කැපිලා ගියා. ඉතුරු වෙන්නේ 25 ධන 72ක් 146යි ධන 90 වරක් 5 450යි 11 වරක් 20 220යි 13 වරක් 5 65යි එකතුව කීයද? නමසය නේද? උත්තර දීලම තියෙන කොහොමද? 900යි. ලකුණු මේක ලකුණු 5යි. ඇත්තටම ස්කීම් එකේ මේක ලකුණු 5යි දීලා තියෙන්නේ. අර කලින් එකේ මේ තව 5ක් වැටෙන්න ඕන අර x සමාන y කියලා ගත්තේ. ඒකට 5යි අර x සමානයි 200යි y සමාන 200යි එකට වෙනම 5ක්. හරි මේකට ලකුණු 5යි දීලා තියෙන්නේ. ඕල් සාමාන්‍ය මතක තියාගන්න අර පන්ති ලකුණු ඒව වෙනම වගු වල හදලා පෙන්නන්න ඕනේ නැහැ. අත්‍යවශ්‍ය නැහැ ඒක.
හැබැයි B කොටසේ ගණන් වලදී හදලා පෙන්නන්න ඕනේ. මේකේ පන්ති ප්‍රාන්තර සරලයිනේ. ලේසි පන්ති ප්‍රාන්තරනේ තියෙන්නේ. මොකද බිංදු තියෙන නිසා සුළු වෙනවා. සුළු වෙන්නේ නැති වුණාම තමයි කෝඩ් දාලා ලොකු ලොකු විදිහට ගණන් හදන්නේ. y එකක් අරගෙන. මෙතන ඒවා ඕනේ නැහැ. ඊළඟ ගාන පසුගිය මාස 15ක් තුල එක්තරා භාණ්ඩයක් සඳහා ලැබුණු ඇණවුම් සංඛ්‍යාවේ මධ්‍යන්නේ මාසකට ඇණවුම් 24කි. මධ්‍යන්නේ කියන්නේ x බානේ. ගානේ කියන්නේ x බා 24ක් කියලා. x බා 24යි. මාස 15 අවයව 15ක් කියන එක තේරුම. හොඳම මාස 3ට මාසකට ඇණවුම් 35ක සාමාන්‍යයක් ඇත. හොඳම මාස 3. ඒ කියන්නේ වැඩිම ඇණවුම් ගානක් තියෙන මාස 3. අඩුම මාස 4ේදී භාණ්ඩ සඳහා ඇණවුම් 11ක්, 14ක්, 16ක් සහ 22ක් ලැබිනි. ඉතිරි මාස 8හි ලැබුණු ඇණවුම් සංඛ්‍යාවේ සාමාන්‍යය. දෙවෙනි කොටස මාස 15හි ඇණවුම් සංඛ්‍යාවල පළමු චතුර්ථකය සොයන්න. හරි අපි පස්සේ බලමුකෝ. මෙහෙම කියන්නකෝ. මේ ඇවිල්ලා වැඩිම ඇණවුම් තියෙන මාස 4. 3ද? තුනනේ මාස 3. හරි කවුරු බලන්නකෝ. මේ ඇවිල්ලා මාස 15 මැනුම් වල මධ්‍යයන්නේ. ඔන්න මං ඉස්සෙල්ලම ලියන්න යන්නේ හොඳම මාස 3. හොඳම මාස 3ට. ඔයගොල්ලෝ හිතන්න මාස 15ක් තියෙනෝනේ. මාස 15ක් තියෙනවා. මාස 15 වැඩි මැනුම් සංඛ්‍යාවක් තියෙන මාස 3. දැන් මම මෙහෙම හිතන්නම්කෝ. x1, x2, x3, x4 ඔහොම අවයව කීයද මාස 15ක් නේ. මේ කතා කරන්නේ x13, x14, x15 ආරෝහණ පිළිවෙලට සකස් කරොත් වැඩිම ඒ කියන්නේ ලොකුම නිරීක්ෂණ තියෙන්නේ පස්සේනේ. වැඩිම ඇණවුම් සංඛ්‍යාවක් තියෙන ඒවා. හොඳම මාස 3ට සූත්‍රයක් දැම්මොත් මධ්‍යන්නේට මෙහෙම ලියුවොත් හරියද? මධ්‍යන්නේ ගාන කියන 35යි කියලා. සිග්මා i සමානයි 13 සිට 15 දක්වා. xi මාස 3යිනේ. 13 වෙනි මාසේ, 14 වෙනි මාසේ, 15 වෙනි මාසේ. මාස 3යි. මට මෙතනින් හොයාගන්න පුළුවන් මේ වැඩිම ඇණවුම් ලැබුණු මාස 3 ඇණවුම් වල එකතුව. 3 මෙහාට ගුණ වුණා 35 වරක් 3 105යි. ඔන්න වැඩිම ඇණවුම් ලැබුණු මාස 3 ඇණවුම් සංඛ්‍යාවල එකතුව 105යි. ඔය විදිහටම අඩුම ඇණවුම් ලැබුණු මාස 4ක් ගැන කියලා තුනේ. ඒක සාමාන්‍යයෙන් කෙලිම දීලා තුන අගයන් ටික. ගාන කිනතරේ 11 14 16 25 කියන්නේ x1 11ක් කියන එක. මේක x2 ඊළඟට ලොකු එක 14යි. ඊට පස්සේ 16යි නේ. ඊළඟ එක 22යි. ආරෝහණ පිළිවෙලටනේ තියෙන්න ඕන. හරි. ප්‍රශ්නේ පළවෙනි කොටසේ අහන්නේ ඉතිරි මාස 8හි ලැබුණු ඇණවුම් සංඛ්‍යාවල සාමාන්‍යය. දැන් මාස 15ෙම මධ්‍යන්නේත් දන්න ඕනේ. මාස 15ෙම ඇණවුම් වල එකතු කීයක් දන්නේ නැහනේ. මෙහෙම ලිව්වොත් හරියද? මාස 15ම සඳහා තවත් සූත්‍රයක්. මාස 15ම සඳහා මධ්‍යන්නේ 24යි. සිග්මා i සමාන 1 සිට 15 දක්වා. xi බෙදීම මාස 15යි. 15 වරක් 24 360යි. 360 සමානයි
සිග්මා i සමාන 1 සිට 15 දක්වා xi කියන එක. ඒකේ තේරුම මාස 15 ඇණවුම් වල එකතුව 360යි. මේ මාස 15 ම එකතු 360යි නේ. වැඩිම මාස 3 එකතු 105යි නේ. අඩුම මාස 4 එකතුව හදා ගන්න පුළුවන් නේ. මැද ටික අපිට හදා ගන්න පුළුවන් නේද? බලන්නකෝ. ඉතිරි මාස 8 සඳහා මේ මිලුවත් හරිද x බා සමානයි. ඉතිරි මාස 8 කියන්නේ පළවෙනි 4 අතෑරියා. 5 වෙනි මාසේ ඉඳන් 12 වෙනි මාසේ වෙනකම්. මාස 8යි. ඔව්. ඒ මාස 8 ඇණවුම් වල එකතුව කීයද? මාස 15 ඇණවුම් වල එකතුව 360යි. එකෙන් අඩු වෙන්න ඕන අන්තිම මාස 3 105යි. වැඩිම ඇණවුම් තියෙන මාස 3 එකතුව 105යි නේ. ඒකෙන් ආය අඩු වෙන්න ඕන අඩුම ඇණවුම් තියෙන මාස 4 11යි 14යි 25යි 16යි 41යි 22යි 63යි. හරිනේ? 63කුත් අඩු වෙන්න ඕන. දැන් මෙතන තියෙන්නේ මාස 8ක ඇණවුම් ටික 8ෙන් බෙදුවා. 360න් 105ක් අඩු වුණා. 255යි 255න් 63ක් අඩු වුණා. 255න් 63ක් අඩු වුණා. 192යි. 192 බෙදීමට බෙදෙනවද? ඔව්නේ. 24යිනේ ගානට. 24යි. 24යි උත්තරේ. පියවර හරියට තියෙන්න ඕන. ඊට පස්සේ ගානේ කියනෝ. දැන් මේක ලකුණු ටික මම පොඩ්ඩක් කියන්නම් ඉක්මනට. ඕ නැත්නම් ගණන් කොටස බලමුකෝ. ඉතිරි මාස 15හි ඇණවුම් සංඛ්‍යාවල පළමු චතුර්ථකය. පළමු චතුර්ථකයට යන්න කලින් මේක ලකුණු ටික දාගන්නකෝ. ඉස්සෙල්ලා මර මුළු එකතුව 360යි කියලා ගත්ත එකට ලකුණු 5යි. ඊට පස්සේ මේ වැඩිම මාස 3 එකතුව 105යි කියලා ගත්ත එකට ලකුණු 5යි. ඊට පස්සේ මේක සුළු කරලා 24 ගත්ත එකට මේ සූත්‍රات දාලා මේ අගයන් ටික දාලා උන ටික ගත්තට ලකුණු 5යි. දැන් ලකුණු 15ක් තියෙනවා. හරි. ඊට පස්සේ පළමු චතුර්ථකය. දැන් චතුර්ථක හොයනකොට දත්ත ටික ආරෝහණ පිළිවෙලට තියෙන්න ඕන. අපිට මේ ප්‍රශ්නේ නෑ ආරෝහණ පිළිවෙලට තියෙන එක අවුලක් නෑ. පළමු චතුර්ථකය කියන්නේ මොකද්ද? මේක දත්ත ටික මොකක්ද අනිත් එක? දත්ත වර්ගය මොකද්ද? මේක අමුදත්ත කියන්න බෑ. මේක සංඛ්‍යාවලක් පිළිවෙලකට තියෙනවා. Q1 කියන්නේ n ධන 1 බෙදීම 4 වැන්න. n කියන්නේ 15යිනේ. 15 එකයි 16 16 4ෙන් බෙදුව 4 වැන්න. මුල ඉඳන් බලනකොට 4 වෙනි එක තමයි පළමු චතුර්ථකය වෙන්නේ. 22යිනේ. 4 වෙනි මාසේ ලැබුණු ඇණවුම් සංඛ්‍යාව තමයි පළමු චතුර්ථකය. එම නිසා Q1 කියන්නේ 22ක් වෙන්න බෑ. එච්චරයි. හරි ලේසි. ගානේ ඊට වඩා ප්‍රශ්න අහන්න බෑ. දෙවන චතුර්ථකය මොකද්ද? ඒව හොයන්න බෑ. මැද ටික දන්නේ නෑනේ වෙන වෙනම. Q1 කියන්නේ 22යි. ඒකට ලකුණු 10ක් දීලා තියෙනවා. ඒක ලකුණු 10 දීලා තියෙන්නේ මේ මෙන්න මේ n ධන 1 බෙදීම 4 වැන්න. ඒක ලියුමට ලකුණු 5යි උත්තරේ ලකුණු 5යි. දැන් අපි පාස් පේපර් වල උනම් ඒ කොටසේ ගණන් උතනින් ගණන් 100ක් හදලා ඇති මම. ඔය සති 10කදී ගණන් 100ක් හදලා ඇති ඒ කොටසේ. මේ 100ට අමතරව ටෙස්ට් පේපර් වල ගණන් කොහොමත් අහු වෙන හැම සතියෙම තව ඉස්සරහදීත් අහුවේ. මේ තා ගණන් 100ක් විතර ඉස්සරහදී අහුවේ විභාගෙට කලින්. ඒ කොටසේ ගණන් 100ක පොතක් වෙනම වෙලා ඇති. ඔක්කොම බලන්න අනිවාර්යෙන් අර ඒ කොටසේ ගණන් 100 පොතට පවා පන්ති පටන් ගත්තට පස්සේ උත්තර ලැබෙයි. හරි? මේ කාලය තුල උපරිම ගණන් හදන්න ඉතින් ගෙදර ඉන්නකොට. පාස් පේපර් වල වැඩේ ඉවරයිනේ. 2011 දක්වා ඔක්කොම ටික හැදුවා. දැන් ඔයගොල්ලන්ගේ අතේ වැඩේ තියෙන ඉතින් අර ලකුණු කැපෙන තැන් ලකුණු දෙන විදි ඔක්කොම තේරුම් අරන් තියෙන්නේ. නිසා මේ කිසිම අවුලක් නැහැ ඉතින්.
සතියෙන් සතිය ටෙස්ට් එකට උපරිම අවධානය දීලා ඒකේ අලුත් ගණන් තියෙනවා. ඒ අලුත් ගණන් ටික හද ගියාම හරි විභාගෙ දක්වා. හරි? එහෙම වැඩේ කරගන්න 2011 පේපරේ කතාව ඔච්චර තමයි. හරි? ඉදිරියේදී රිවිෂන් එකේ ඔය ගුරුත්ව කේන්ද්‍ර ඔය වගේ පාඩම් වල ගණන් වැඩිපුර හැදෙයි. හරි? 16 වෙනිදා සිප්ටා එකේ තංගල්ලේ පන්ති කරන්නේ නැහැ මේ ඒ ආයතනෙන් කැමති නෑ කියන්නේ කිසිම නෑ පන්ති කරන්න තියා මේ අඩු ගානේ එහෙම කිව්වෙවත් නෑ තාම. හරි? මට නම් ඌමනාවක් තියෙන පන්ති පටන් ගන්න උනට අනික් කටේන ඌමනාවක් නෑ. අනික් කටේ කියන ආයතනෙට කිසිම ඌමනාවක් නෑ පටන් ගන්න. ඒක නිසා මේ 16 පටන් ගන්නවා නම් කියන්නම් ඉතින් 15 වෙනිදාට හරි ටෙස්ට් එක ලියන්න එන්න ඕන. ලබන මාසෙ මුල කොහොමත් පටන් ගන්නවා. 16 පටන් ගන්න බැරි වෙයි. ආයතන අවුලක් නිසා. මගේ අවුලක් නෙවෙයි. හරි? මේ ඒක පොඩ්ඩක් දැනගන්න මම විස්තරේ ගෲප් එකේ දාන්න. හරි? හරි එහෙනම් මේ පේපරේ සාකච්ඡාව මම අදට උතනින් නවත්තනවා. 2011 මාකින් ස්කීම් එක දාන්නම්. ඉතුරු ටික කොහොම හරි තමන්ට අතපසුණු ගණන් ටිකක් තියෙනවා. ඒ ටික හොඳට හදාගන්න. ස්කීම් එකෙන් බලලා ලකුණුත් එක චෙක් කරලා ක්‍රම දෙක තුනක් තියෙන තැන් වල හැම ක්‍රමයකටම ගාන හදලා පුරුදු වෙන්න. හරි.